mathematical instrument කියන මේ අකුරු ටික මම ලොකු කරලා බලන්න හදන්නේ. මේ උත්තර කාසිය මේ ලං කරලා තියෙන්නේ. උත්තර කාසිය මේ ලං කරා කියලා අකුරු ලොකු වීමක් පේන්නේ නැහැ. හැබැයි මම ටික කාසිය ඈඩ් කරද්දී අකුරු ලොකු වෙනවා. හරි. එතකොට බලන්න ආහාර කඩා ගැනීමට, මස් වගේ දේවල් ඉරා ගැනීමට, තැලීමට, ඇඹරීම මෙන්න මේ කාර්යයන් සඳහා වෙන් වෙච්ච දත් වර්ග හතරක් අපේ මුඛය තුළ තියෙනවා. හරි. එතකොට උඩින් තෙරදෙන නිසා ආහාර වගේ පහළට යනවා. යටින් ඈත් වෙන ඉඩ දෙනවා. එතකොට මේක අත්ත ලේසියෙන් පාරට යනවා. මෙන්න මේ ක්‍රියාවලිය කියන්නේ ක්‍රමාපූජ්‍ය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුර පුතාලා සියලු දෙනාටම. අදත් එහෙනම් සුපුරුදු පරිදි 11 වසර විද්‍යා පාඩම තමයි පටන් ගන්න සූදානම් වෙන්නේ. අපි ගිය සතියේ ප්‍රකාශ විද්‍යාව ඉවර කරා. හැබැයි ඔයාලට වගකීමක් ඉතුරු කරා. ප්‍රකාශ විද්‍යාවට අදාළ කිරණ සටහන් කීපයක් මම ඔයාලට අඳින්න කියලා කිව්වා. ප්‍රකාශ විද්‍යාවට අදාළ කිරණ සටහන් කීපයක්. ඒ කියන්නේ උත්තර කාච සඳහා අදාළ කිරණ සටහන් ටික මම ඔයාලට අඳින්න කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රශ්න කීපයක් ඔයාලට මම දුන්නා. අපි මේ ප්‍රශ්න ඉක්මනට සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි 6 වෙනි පාඩම අලුත් පාඩම අද මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම අද පටන් ගමු. ලේසි පාඩමක් තියෙන්නේ. ප්‍රකාශ විද්‍යාවත් මම හිතන්නේ ඔයාලට ගොඩාක් ලේසි ඇති. මොකද පාඩම් 6ක් විතර කරා. පාඩම් 6ක් 7ක් කරාට ඇත්තටම සරල පාඩමක්. ලේසි පාඩමක්. ටික දවසක් වැඩිපුර කාලයක් අරගෙන කරයි. සර් නාමිදුර සෙන්ටිමීටර 5යි. ඔව් ඉන්නේ. නාමිදුර සෙන්ටිමීටර 5යි. ආන්දන් එක කතා කරනවා. ඊළඟට සෙන්ටිමීටර 2ක් දුරින් 4ක් දුරින් 5ක් දුරින් 8ක් දුරින් 10ක් දුරින් 12ක් දුරින් සෙන්ටිමීටර 2ක් දුරින් සෙන්ටිමීටර 4ක් දුරින් ඊළඟට 5ක් දුරින් සෙන්ටිමීටර 5ක් දුරින් 8ක් දුරින් ඊළඟට 8ක් සෙන්ටිමීටර 8ක් දුරින් සෙන්ටිමීටර 10ක් දුරින් සෙන්ටිමීටර 10ක් දුරින් සෙන්ටිමීටර 12ක් දුරින් සෙන්ටිමීටර 12ක් දුරින් සෙන්ටිමීටර 12ක් right සෙන්ටිමීටර 12ක් දුරින් දැන් මට මේ විදිහට ඉරසටහන් ඇදලා 6 දිනක් විතර වගේ ඉරලා තිබ්බා 6 දිනක් මට ඉරලා තිබ්බා ඉරසටහන් ටික ඇදලා අනිත් අය වැඩේ කරාද කියලාත් දන්නේ නැහැ දැන් මේකේ කිරණසටහන් මේ උත්තර කාචනේ අවතල කාච වලට කිව්ව නේද මම හරි අවතල කාච සම්බන්ධව තුන නේද ඔව් සර් ඔව් අවතල කාචේ කොච්චර සාපේක්ෂද ඒක සර් සෙන්ටිමීටර 4යි අවතල කාචේ සෙන්ටිමීටර 4යි ඊට පස්සේ කීයක් දුරින් තියෙන්නේ ඔය ටිකම සර් මේ ටිකම නෑ ඔව් මේ ටිකමද හා උත්තර මේක අවතල right අපි ශනිකෝ ටික අතර බලමු ඉක්මනට හරි හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක ප්‍රස්තාර කොලේ පේනවද හැමෝටම ඔව් සර් right එහෙනම් දැන් අපි ගමු පළවෙනි එක උත්තර කාච සම්බන්ධ තියෙන හරි නාභිදුර සෙන්ටිමීටර 5යි ඊට පස්සේ සෙන්ටිමීටර 2 4 5 8 10 12 කියලා තමයි තියෙන්නේ මම දෙකක් විතර අඳින්නම් ඊට පස්සේ ඔක්කොම අඳින්නේ නැහැ හරිද කීපයක් අඳින්නම් නාභිදුර සෙන්ටිමීටර 5යි නාභිදුර සෙන්ටිමීටර 5ක් කියනවා දැන් මගේ මෙතන තියෙන ප්‍රස්තාර කොටෙන් නම් කොටු තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කොටු 12ක් තියෙනවා මම මේකේ පළවෙනි අවස්ථාවේදී මම ගන්නවා නාභිදුර සෙන්ටිමීටර 5යිනේ සෙන්ටිමීටර 2ක් ඈතින් තියෙන්නේ එක කොටුවක් සෙන්ටිමීටර 2යි කියලා මම ගන්නවා. ඔයාලට මීට වඩා ලොකු කොටු ගන්න පුළුවන් නේ පොතේ. ඔයාලගේ ඔයාලගේ ප්‍රස්තාර වල ලොකුට ගන්න පුළුවන් නේ. මට ලොකුට ගන්න බැරි නිසා මම මේකේ ලියනවා කොටු එකක් සමානයි ලොකු කොටු එකක් සමානයි සෙන්ටිමීටර 2යි කියලා. හරිද?
ලොකු කොට එකක් සමානයි සෙන්ටිමීටර් 2යි කියලා මම ලියාගත්තා. දැන් ඊට පස්සේ ඊළඟ වැඩේ තමයි මොකද්ද? ඊළඟට කරන්න ඕනේ මොකද්ද අපි? කියන්න ඔයාලා කියන්න. අපි ඊළඟට කරන්න වැඩේ මොකද්ද? දැන් ලොකු කොට එක සෙන්ටිමීටර් 2යි කියලා ගත්තට පස්සේ ඊළඟ වැඩේ කතා කරන මයික් ඔන් කරන්න ඔක්කොම කට්ටිය. දැන් මේ කිරණ සටහන් අඳිනකොට ඊළඟට කරන්න ඕන දේ කියන්න. ඉතින් කවුරු හරි කියනකම් මාත් ඉන්නවා හත් දෙනා. තුවයි. ප්‍රධාන අක්ෂය කාචය අඳින්න ඕන. ප්‍රධාන අක්ෂය අඳින්න ඕනේ. ප්‍රධාන අක්ෂය ඊළඟට කාචයට අදාළ රේඛාව ඒ දෙක අපි අඳ ගන්න ඕනේ. ඔන්න මම හදාගත්තා ප්‍රධාන අක්ෂයට අදාළ සහ ඊළඟට කාචයට අදාළව අක්ෂ දෙක ඇඳගත්තා. දැන් මම ඊළඟට කරන්නේ මොකද්ද? මෙතන තියෙන උත්තර කාචයක් කියලා පෙන්වන්න මම පොඩි උත්තර කාචයක් මෙතනින් අඳිනවා මෙහෙම. ඔන්න ඊළඟ පියවර අපි ඒක කරන්න ඕන. උත්තර කාචයක් අය පොඩියට මේක ඇඳලා පෙන්නනවා මෙතන. හරි ඊළඟ වැඩේ. දැන් එනම් නාමිදුර ලකුණු කරන්න. ලොකු කොටු එකක් සෙන්ටිමීටර් 2යි නම් නේද? එහෙනම් කොටු දෙකක් සෙන්ටිමීටර් එහෙනම් මෙතනින් වගේ එනවා. දැන් ඔන්න නාභිදුර F එනවා මෙතනින්. F මෙතනට එනවා. C මෙතන. මේ පැත්තෙන් ගියාමත් F මෙතන. C මෙතන. හරි. දැන් ඊළඟට බලන්න ඕනේ සෙන්ටිමීටර් කීයක් ඈතින්ද පළවෙනි අවස්ථාවේදී දෙන්නේ සෙන්ටිමීටර් දෙකක් ඈතින්. සෙන්ටිමීටර් දෙකක් ඈතින් වස්තුව අඳින්න ඕනේ. මම සෙන්ටිමීටර් දෙකක් ඈතින් වස්තුව අඳිනවා. සෙන්ටිමීටර් දෙකක් කියන්නේ මෙතෙන් නම් කොටු 1යි. ඔන්න මම අඳිනවා මෙන්න මේ වගේ තැනකින්. right. හරි දැන් අපි ඉගෙන ගත්තා මේ ඔයාලට මම කියලා දුන්නා මේකේ කිරණ වර්ග දෙක අඳින්න ඕනේ. එකක් සමාන්තර යන එක අනිත් එක කෙලින්ම ද්‍රවය හරහා මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන එක අඳින්න. ඒ දෙක අඳින හොඳටම ඇති. මම පළවෙනි ආලෝකීකරණය මම අඳිනවා. පළවෙනි ආලෝකීකරණය අඳිනවා මම කෙලින්ම සමාන්තර වෙනවා. සමාන්තර ආවිල්ලා එයා යනවා නාභිය හරහා. සමාන්තරව නාභිය හරහා යනවා. ඔන්න පළවෙනි ආලෝකීකරණය. පළවෙනි ආලෝකීකරණය කියන්නේ අපි ඊතලයක් දාන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. ඔන්න පළවෙනි ආලෝකීකරණය. දෙවෙනි ආලෝකීකරණය මම අදිනවා කෙලින්ම මෙයාගේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්න අදිනවා. ඔන්න දෙවෙනි ආලෝකීකරණය යන්දා
right. දැන් මට කියන්නකෝ මේ පළවෙනි ආලෝක කිරණය දෙවෙනි ආලෝක කිරණය ඉස්සරහට දික් කරාට කවදාවත් මේ දෙන්න එකට එකතු වෙනවද? නැහැ. මේ දෙන්න එකට එකතු වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? අපි මේක ආපස්සට දික් කරන්න ඕනේ. හරි? ආපස්සට දික් කරන්න ඕනේ. මගේ මේ graphic tablet එකේ මේ ආපස්සට දික් කරන රූපේ කඩිරින් අඳින්න බෑ. කඩිරින් අඳ ගන්න බැරි නිසා මම ඒක සිහින් ඉරකින් අඳිනවා වලට පේන්න. හරිද? මේක මම ආපස්සට දික් කරනවා මේක. ඔයාලට පේනවා ඇති සිහින් ඉරක් එක තියෙන්නේ. සිහින් ඉරින් ඇද්දේ කඩිරින් අඳින්න ඕන එක තමයි සිහින් ඉරකින් අඳලා තියෙන්නේ. ආපස්සට දික් කරා. මෙයත් මෙහෙම ආපස්සට දික් කරා. ආපස්සට දික් කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ එක තැනකදී මේ දෙන්න එකට එකතු වීමක් සිදු වෙනවා. මෙන්න මෙතෙන්දී මෙන්න මෙතෙන්දී එකට එකතු වෙනවා. ආන්ගේ එකට එකතු වෙන තැන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට අපි එතන ප්‍රතිබිම්බය කඩිරකින් අපි අඳ ගන්න ඕනේ ප්‍රතිබිම්බය. මම කඩිරින් අඳින්න නැතුව මම ලානිල් පාටට මේක එතනින් ප්‍රතිබිම්බය ඇඳලා පෙන්නනවා. ඔය තියෙන ප්‍රතිබිම්බය. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක උඩු කුරුද යටි කුරුද? උඩුකුරු. මේක උඩු කුරු. උඩු කුරු එන්නේ මෙන්න මෙහෙම. හොඳට මතක තියාගන්න. දැන් ඔන්න බලන්න මේක හොඳ දැන් කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේක ඊට කලිනුත්. දැන් බලන්න මෙන්න මෙතන ඔයාලට මේ මම පෙන්නන්නේ මේ වස්තුවේ හිස. ඒ කියන්නේ වස්තුවේ ඉහළ කොටස. අපි සාමාන්‍යයෙන් ඔතනට පොඩි ඊතලයකුත් දානවනේ. මම උතන ඊතලේ දාලා නැහැ. මම ඒකත් අඳින්නම්කෝ. ඔය වස්තුවේ ඉහළ කොටස අපි උතන ඇන්දේ. අපි සාමාන්‍ය එක මෙන්න මේ විදිහට ඊසක් වගේ දානවනේ. එimhe ඊසක් දාන්න හේතුව තමයි උඩ සහ යට හඳුනා ගන්න. දැන් ඔය හිස කොටසින් ගමන් කරපු ආලෝක කිරණ තමයි මේ ගිහිල්ලා මෙන්න මෙතන එකතු වුනේ. ඔය හිස කොටසින් ගමන් කරපු ආලෝක කිරණ තමයි නැවත මෙතන එකතු වුනේ. එහෙනම් හිස කොටසින් ගමන් කරපු ආලෝක කිරණ එකතු වෙන ස්ථානයේ හැදෙන්නේ ඒ වස්තුවේ හිස කොටස නිසා ඒකේ පහළ කොටස නෙමෙයි. එතන අනිවාර්යෙන් හැදෙන්නේ වස්තුවේ හිස කොටසමයි හැදෙන්න ඕනේ. එහෙනම් එතන ප්‍රතිබිම්බය. හරිද? එතන ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය එතකොට ඉහළ කොටස මෙතන. සෙන්ටිමීටර් දෙකක් ඈතින් තියෙන වස්තුව දැන් ඊට පස්සේ බලන්න ඔයාලා දුන්න පරිමාණෙත් එක්ක ගණන් කරලා බලන්න. හරි? ඔයාලා දුන්න පරිමාණෙත් එක්ක ගණන් කරලා බලන්න කොච්චර දුරකින්ද ප්‍රතිබිම්බය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර අරගෙන විචාරණය හොයන්න. දැන් මේක උඩුකුරුයි. ඔන්න අපි උඩුකුරුද යටිකුරුද කියලා හොයාගන්න විදිය ඔන්න දැන් කියලා ඔන්න මම ඔයාලට කියලා දුන්නා. හරි. දැන් මේකෙන් මම ඔයාලට ඊළඟ අඳිනවා සෙන්ටිමීටර් ඊළඟ 4ක් ඈතින්. හරි? සෙන්ටිමීටර් 4ක් ඈතින් පිහිටි වස්තුව. වස්තුව සෙන්ටිමීටර් 4ක් ඈතින් පිහිටන අවස්ථාව මම දැන් උතනම ඇඳලා පෙන්නනවා. හරි. මේකේ මොන හරි ගැටලු තියෙනවද? නෑ සර්. කාට හරි ගැටලු තියෙනවද? රයිට්. එහෙනම් මම මේ ටික මකනවා. අපි ඊළඟ කොටසට යමු. හරි? සෙන්ටිමීටර් 4ක් ඈතින් පිහිටි වස්තුව සෙන්ටිමීටර් 4ක් ඈතින් පිහිටන වස්තුවක්. එතකොට කොටු දෙකයි යන්නේ. ඔන්න වස්තුව සෙන්ටිමීටර් 4ක් ඈතින් පිහිටනවා. වස්තුවේ හිස පෙන්වන්න මම ඊතලයක් මෙහෙම දානවා. මේ වස්තුවේ උඩ කොටස කලින් වගේමයි කිරණ දෙකයි ගන්නෙ. කිරණ විවිධාකාර කිරණ අදින්න පුළුවන් වුණාට අපි ගන්න කිරණ වර්ග දෙකයි. එකක් සමාන්තරව ගමන් කරන ආලෝක කිරණය නාභිය හරහා ගමන් කරනවා. ඒක පළවෙනි කිරණය.
අනිත් එක තමයි කෙලින්ම ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝකීරණය ගන්න. ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝකීරණය. ඒක දෙවෙනි ආලෝකීරණය. එක දෙවෙනි ආලෝකීරණය. දැන් මේ දෙන්න ඉස්සරහට දික් කරාට කවදාවත් එකට එකතු වෙන බවක් අපිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ දෙන්න ආපස්සට දික් කරනවා. එහෙනම් මම මේ දෙන්න ආපස්සට දික් කරනවා. මේ ආපස්සට දික් කරන කිරණය ඒක මම සිහින් පුංචියට ඇඳලා පෙන්නන්නේ කඩිරින් අඳින්න ඕන එක තමයි පුංචියට මම අඳින්නේ ඔයාලට. හරිද? ඔයාලට පේනවා ඉතින් මට මගේ ප්‍රස්ථාර කොලේ පවා ඉඩ මදි වෙච්ච ස්වභාවයක් තියෙනවා. මගේ ප්‍රස්ථාර කොලේ පවා මට ඉඩ මදි වුණා. ඒ ප්‍රස්ථාර කොලේ පවා ඉඩ මදි වුණේ ඒ තරම් ඈතින් තමයි ප්‍රතිබිම්බය හැදුනේ. එතකොට එයාගේ ප්‍රතිබිම්බය මම ඇඳොත් එහෙම මෙන්න මේ ආකාරයට මෙතනින් පටන් අරන් උනාට පේන්නේ මෙන්න මේ වගේ මහ දැවැන්ත උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. මේක උඩුකුරු කියලා අපිට කියන්න පුළුවන් කොහමද? මේ මෙතන මේ තියෙන්නේ වස්තුවේ හිස කොටස. එතනින් නිකුත් වෙන ආලෝකීරණ මෙතන එකතු වෙන්නේ. එහෙනම් එතන හිස හැදෙන්නේ. එහෙනම් මේක උඩුකුරු. ඒ වස්තුව තියෙන පැත්තටමයි ප්‍රතිබිම්බේ තියෙන්නේ. උඩුකුරු යටිකුරු කියන එක හදාගන්නේ එහෙම. හරිද? වස්තුව තියෙන පැත්තටමයි ප්‍රතිබිම්බේ පිහිටන්නේ. එතකොට ඒක අපි උඩුකුරු කියලා කියන්නේ. right. එහෙනම් ඕක තමයි ඊළඟ අවස්ථාව. ඕන දෙවෙනි අවස්ථාව. එතකොට මේකෙත් අපි විශාලණය හොයනවා නම් අර කලින් වගේ විශාලණය හොයනවා නම් කලින් වගේ අපිට පුළුවන් මෙන්න මේ දුර අරගන්න. ওই දුර අරගෙන අපිට පුළුවන් ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර කියන සමීකරණය මගින් අපි මේකේ විශාලණය හොයන්න පුළුවන්. මේක තාත්විකද අතාත්විකද? අතාත්තිකයි. මේක අතාත්විකයි කියන්නේ. අතාත්තිකයි. ඒ කියන්නේ මේක දිහා බලන්නේ මේ පැත්තෙන්. ඇහැ මේ පැත්තේ තියෙන්නේ. මෙහෙන් තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ කාචේ තුලින් බලන්නේ. කාචේ තුලින් බැලීමක් තමයි මෙතෙන් සිද්ධ වෙන්නේ. හරි? කාචේ තුලින් බැලීමක් සිද්ධ වෙන්නේ. මේක අතාත්විකයි. කාචේ වස්තුව තියෙන පැත්තෙමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. right. ඊළඟ එකක් කරන්නද එහෙනම්? මොන හරි හදා ගන්න දේවල් තියෙනවද? හරි මම මකනවා එහෙනම් මේක. ඊළඟ අවස්ථාව සෙන්ටිමීටර් 5ක් ඈතින්. සෙන්ටිමීටර් 5ක් ඈතින් තියෙන අවස්ථාව. ඒ කියන්නේ නාභිය මත තියෙන්නේ. ඊළඟ අවස්ථාවේදී වස්තුව පිහිටන්නේ නාභිය මත. ඊළඟ අවස්ථාවේදී වස්තුව පිහිටන්නේ නාභිය මත. නාභිය මත වස්තුව තියෙන දැන්. විශේෂ අවස්ථාවක්. අපි අවතල දර්පණ වලදී මේක මේ වගේ අවස්ථාවකට අපේ අත්දැකීම තියෙන මේ වගේ අවස්ථාවක් අවතල දර්පණ වලත්. ඔන්න කෙලින්ම ගත්ත අපි සමාන්තර ආලෝක කිරණය යනවා නාභි ලක්ෂය හරහා. ඊළඟ එක කෙලින්ම යනවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා. මේක පළවෙනි ආලෝක කිරණය. මේක දෙවෙනි ආලෝක කිරණය. දෙවෙනි ආලෝක කිරණය. දැන් මේවා ආපස්සට දික් කරලා බලමු අපි. ඉස්සරහ දික් කරාම හරියන්නේ නැත්නම් අපි ආපස්සට දික් කරලා බලනවා. ආපස්සට දික් කළා. ඔයාලට පේනවද ඉස්සරහට දික් කරත් එකතු වෙන්නේ නැහැ. ආපස්සට දික් කරත් එකතු වෙන්නේ නැති ස්වභාවයක් තියෙන මේක. පේනවද? හැම වෙලාවෙම ආලෝක කිරණ වර්තනය වෙච්ච ආලෝක කිරණ යන්නේ සමාන්තරව. මෙන්න මේ වගේ අවස්ථා මේක විශේෂ අවස්ථාවක්. මතක තියාගන්න මේක විශේෂ අවස්ථාවක්.
මේ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම ප්‍රතිබිම්බය අතාත්විකයි. මේ වගේ අවස්ථාවක ප්‍රතිබිම්බය අනිවාර්යයෙන්ම ප්‍රතිබිම්බය අතාත්විකයි. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදේ කියලා අපි කියන්නේ. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදේ. එතකොට මේකෙදී මතක තියාගන්න මෙතෙන්දී අපි විශාලනය ගැන මොකුත් කියන්නේ නැහැ. ප්‍රතිබිම්බයේ උඩු කුරුදු යටි කුරුදු කියලාවත් අපි කියන්නේ. ප්‍රතිබිම්බය අතාත්විකයි. අනන්තයේ සෑදේ. එච්චරයි. ඇයි? අපිට ඕන නම් මෙන්න මේ පැත්තේ ප්‍රතිබිම්බය හැදෙනවා කියලා කියන්න පුළුවන්. ඒක කෙනෙකුට කියන්න පුළුවන් නෑ. එහෙනම් මෙහි හැදෙනවා කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද කියලා කියන්නේ අපි කියන්නේ ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒක උඩු කුරුදු යටි කුරුදු කියලා කියන්නෙත් නෑ. හරිද? ප්‍රතිබිම්බය අතාත්විකයි. උඩු කුරුදු යටි කුරුදු කියලාවත් අපි කියන්නේ නෑ. ඒකේ විශාලනයක් අපි හොයන්නේ නෑ. ඕන මතක තියාගන්න. හරි. දැන් ඊළඟ කොටස සෙන්ටිමීටර් ඊළඟට තියෙන සෙන්ටිමීටර් 8ක් ඇති. සෙන්ටිමීටර් 8ක් ඇතින් අවස්ථාව. හරි. මේක මොන හරි සටහන් කරගන්න දෙයක් තියෙනවද? මකණ්ඩද? ඊළඟ එක සෙන්ටිමීටර් 8ක් ඈතින්. අපි බලමු සෙන්ටිමීටර් 8ක් ඈතින් සෙන්ටිමීටර් 8ක් කියන්නේ මගේ ඉතින් කොටු 4ක් ඈතින් ආ. සෙන්ටිමීටර් 8ක් ඈතින් පිහිටි වස්තුව හරි ඒත් අර කලින් වගේ තමයි ආලෝක කිරණ දෙක ඇඳින්නේ එකක් සමාන්තර වෙන එක යනවා නාභිය හරහා මේ පළවෙනි ආලෝක කිරණය අනිත් එක කෙලින්ම ගන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්න. ඒක දෙවෙනි ආලෝක කිරණය. දැන් ඔයාලට පැහැදිලිව දෙයක් පේනවා. ඔයාලට දැන් පැහැදිලිව පේනවා ඇති මේ ඉදිරියට දික් කරපු ආලෝක කිරණ එකතු වෙලා තියෙන එක තැනකද එහෙනම් එතන තමයි ප්‍රතිබිම්බය හැදිලා තියෙන්නේ මෙන්න මෙතෙන්දී ප්‍රතිබිම්බය හැදෙනවා මම නිල් පාටින් ප්‍රතිබිම්බය ඇඳා එතකොට බලන්න ඔන්න මෙතෙන්දී හොඳට අවබෝධ කරගන්න මේ තියෙන්නේ මම රවුන්ඩ් කරලා පෙන්නන්නේ ඒ වස්තුවේ ඉහළ කොටස හිස කොටසෙන් එන ආලෝක කිරණ ඒ ආලෝක කිරණ එකතු වෙන්නේ මෙන්න මෙතන එහෙනම් මට කියන්නකෝ ප්‍රතිබිම්බය උඩු අතර තියෙන එකක්ද යටිකුරු වෙච්ච එකක්ද යටිකුරුයි. ඔව් මේක යටිකුරු වෙලා තියෙන්නේ මේක යටිකුරු වෙච්ච එකක් එහෙනම් ඔළුව එන්නේ පහළට ඔන්න ඔළුව එන්නේ පහළට දැන් අපිට පුළුවන් මේ දුර අරගෙන මේ තියෙන ප්‍රතිබිම්බ දුර මේ තියෙන වස්තු දුර ප්‍රතිබිම්බ දුර වස්තු දුරෙන් බෙදලා අපිට විශාලනය ගැන කියන්න පුළුවන් හරි විශාලනය ගැන කියන්න පුළුවන් අපිට ඔය සෙන්ටිමීටර් 8ක් ඈති හරි ගැටලු තියෙනවද හරි ඊළඟ එහෙනම් සෙන්ටිමීටර් 10ක් ඈතින් එක
එකක් දෙකක් ඇඳලා නතර ගන්න හිටියේ ඒනොට බෑ මේ අවශ්‍ය කොටස් ටික අනිවාර්යෙන් කියලා දෙන්න බෑ. සෙන්ටිමීටර් 10ක් ඈතින් කියන්නේ නාභිදුර සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 10ක් කියන්නේ නාභිදුර වගේ දෙකක්. ඒ කියන්නේ C මත තියෙන දැන් ඔන්න. ඒ කියන්නේ වක්‍රතා කේන්ද්‍රයේ මත පිහිටන්නේ දැන්. වක්‍රතා කේන්ද්‍රයේ මත පිහිටන අවස්ථාව. රයිට්. දැන් එන ඒතර වගේමයි සමාන්තරව පතන වෙන ආලෝකකිරණය නාභිය හරහා යනවා. ඒ පළවෙනි ආලෝකකිරණය කියන්නේ අපි ඊතලයක් දාන්න ඕන එකක්. ඊළඟට ඊළඟ ගන්න ඕනේ කෙලින්ම ද්‍රව්‍ය හරහා යන එක. මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන එක. රයිට් ඔය තියෙනවා දෙවෙනි ආලෝකකිරණෙත් ඇඳා. මේක හරියට ඇඳනම් ඔයාලට මේ මට ආවා වගේ හරි නිවැරදි ප්‍රතිබිම්බයක් එන්න ඕනේ. හරියට C මත එන්නේ මේ. පේනවද බලන්න මේ? හරියට එකතුනේ එතන. හරියට C මතමයි එකතුනේ. හරියට C මත එකතුනේ. විශාලනේ එකයි. හැමලම බලන්න හැමලම එතකොට මෙයාගේ ප්‍රතිබිම්බ දුර තියෙන්නේ සෙන්ටිමීටර් 10යි. වස්තු දුරත් වෙනවා සෙන්ටිමීටර් 10යි. උඩ විශාලනේ එකයි. ඒ කියන්නේ මේ වස්තුවේ විශාලත්වයට සමාන විශාලත්වයක් තියෙන ප්‍රතිබිම්බයක් තමයි මේ පැත්තේ ඇති වෙන්නේ. හරි දැන් මෙතනින් එහාට ඉතුරු ටික දැන් ඔයාලට තේරෙනවා. දැන් තව ඉස්සරහට දැන් මේ පැත්තෙන් ප්‍රතිබිම්බ වස්තුව තව ඈත් වෙන්න ප්‍රතිබිම්බේ ටික ලං වෙනවා නාභිය පැත්තට. ප්‍රතිබිම්බය මේ පැත්තට එනවා. වස්තුව මෙහාට ඈත් වෙන්න ප්‍රතිබිම්බය ඇවිල්ලා අවසානයේ වස්තුව අනන්තයට ගියාම ප්‍රතිබිම්බය නාභිය මත හැදෙන්න පටන් ගන්නවා. අනන්තයේ තියෙන වස්තුවකින් ආලෝකයෙන් සමාන්තර වෙන්නේ. එතකොට නාභිය මත විතරයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඉතින් එහාට යන්නේ නැහැ. නාභිය පහු කරගෙන කාච ළඟට එන්නේ නැහැ ප්‍රතිබිම්බය. හරි ඒ උත්තල කාච සම්බන්ධයෙන් තිබ්බ කිරණ සටහන් වලින් කොටසක් ඔය යන්නේ. ඊටු ඒවා තනියෙන් අඳින්න ඕනේ. ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න ඕන වෙලාවක. හරි. දැන් එන ඊළඟට බලමු අපි අවතල කාච. අපි අවතල කාච සම්බන්ධ ටික බලමු ටිකක් ගාලා. අවතල කාච සම්බන්ධයෙන් මේ විදිහමයි XY අක්ෂ පද්ධතිය ඔහොම ඇදලා අපි එතන තියෙන අවතල කාචයක් කියලා පෙන්නන්න අපි පොඩියට අවතල කාච කැලලක් මේකේ අඳිනවා මෙතන. මේ පුංචියට අපි අවතල කාචයක් උතන අඳිනවා. පොඩියට අවතල කාචයක් අඳිනවා. ඒ ඇති. අවතල කාචයේ නාභිදුර සෙන්ටිමීටර් 4යි කියලා තියෙනවා. නාභිදුර සෙන්ටිමීටර් 4යි. එහෙනම් මට මේවා වෙනස් කරන්න නම් මේ අපි ඇඳපු ටික වෙනස් කරගන්න වෙනවා.
ලොකු කොටු එකක් සෙන්ටිමීටර් 2යි කියලා මම ගන්නවා. වෙනසක් කරන්නේ නැහැ. ඒක එහෙමම. එතකොට නාභිදුර සෙන්ටිමීටර් 4යි කියන්නේ මෙතන F තියෙනවා. මෙතන C තියෙනවා. මේ පැත්තෙන් F මෙතන. මේ පැත්තෙන් C මෙහි. හරි මම එක අවස්ථාවක් ගන්නම්. මොකක් හරි එක අවස්ථාවක් මම සෙන්ටිමීටර් 6ක් ඈතින් තියෙන අවස්ථාවක් ගන්නවා. සෙන්ටිමීටර් 6ක් ඈතින් තියෙන අවස්ථාවක් ගන්නවා. සෙන්ටිමීටර් 6ක් ඈතින් කියන්නේ මගේ හැටි නම් කොටු 3යි. මම වස්තුව ටික ලොකුවට උසට අඳිනවා මෙතෙන්දී. හරි. පළවෙනි ආලෝකීකරණය කලින් වගේමයි මොකද්ද? සමාන්තර යන ආලෝකීකරණයක් ගන්න. මෙන්න පළවෙනි ආලෝකීකරණය සමාන්තර යන ආලෝකීකරණය යන්නේ මේ පැත්තේ නාභිය හරහා නෙමෙයි. හරිද? සමාන්තරව පැමිණි ආලෝකීකරණය මෙන්න මේ නාභිය හරහා පිට වුණා වගේ තමයි ගමන් කරන්න ඕනේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? එහෙනම් අපි රූල තියන්න ඕනේ. අපි අපේ රූල තියාගන්න ඕනේ මෙන්න මේ නාභියට. මේ නාභිය කියන්නේ මොකද්ද? මෙන්න මේ නාභියට අපි රූල තියාගන්න ඕනේ. ඊළඟට මෙතෙන්ට රූල තියාගන්න ඕන. ඔන්න මතක තියාගන්න. මේ රවුම් කරපු තැන් දෙකට තමයි රූල තියාගන්නේ. රූල තියාගෙන මෙන්න මෙතන මේ ටික කඩිරි. මේ ටික මෙතෙන්ට කඩිරි. එතනින් එහාට සම්පූර්ණ ඉර අඳින්න ඕනේ අපි. ওই පැත්තට. හරි දැන් එන එක කරුම් බා. මට කරලා පෙන්නන්නම් ඒක. රූලක් ඕනේ. රූල තිබ්බ මගේ. මේකදී ඔයාලා ළඟ දිග රූලක් තියාගන්න එක තමයි හොඳ. රූල තියෙනවා. ඔන්න ඒක රත් වෙනවා සැපට. පිටවස් වෙනවා නෑ. හය වෙනකන් තියෙක විනාඩි 5-6යි 40 50යි. ඔන්න පළවෙනි ආලෝකීකරණය අපි ඔය විදිහට ඇඳේ. මේ කළු පාටින් තියෙන කොටස කඩිරින් අඳින්න ඕනේ රතු පාට. මොකක් හරි අපි අඳින පාටින් කඩිරින්. මේ චූරියට කළු පාට තියෙන කොටස කඩිරින් අඳපු කොටස. මගේ මේ කඩිරින් අඳින්න බැරි නිසා මම එහෙම ඇඳේ නැත්තේ. ඊළඟ කිරණය තමයි අර කලින් වගේ මොකද්ද? කෙලිම ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්න අඳින්න. කෙලිම ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්නේ දෙවෙනි එක. දැන් මට කියන්නකෝ මේ පළවෙනි ආලෝකීකරණය දෙවෙනි ආලෝකීකරණය ඉස්සරහට දික් කරා කියලා. මේක කොච්චර ඉදිරියට දික් කළත් අපිට මේ දෙක එකට එකතු කරගන්න බෑ. ඒ කියන්නේ මේ ආලෝකීකරණය කියන දෙක ඉදිරියට දික් කරා කියලා කවදාත් එකට එකතු වෙන්නේ නැහැ. හමු වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? ඉදිරියට දික් කරාම හමු වෙන්නේ නැත්නම් අපි යාලව ආපස්සට දික් කරලා බලනවා. ආපස්සට දික් කරාමත් හම්බ වෙනවද කියලා. හරි? ආපස්සට දික් කරාමත් හම්බ වෙනවද බලන්න. එහෙනම් මේ නිල් පාටින් අදින්නේ ආපස්සට දික් කරන රේඛාව.
මේ රේඛාව දැන් මේ ආපස්සට දික් කරාම මේ රේඛාවමනේ ඒ මාර්ගයමනේ මේ ආපස්සට දික් කරාම ආපස්සට දික් කරාම පිට පේනවා මෙන්න එක තැනකදී මෙයා එකට හම්බ වෙනවා මෙන්න මෙතෙන්දී මෙයා එකට හම්බ වෙනවා ආයෙන එතන තමයි මෙයාගේ ප්‍රතිබිම්බය පිහිටන්නේ එතන මෙයාගේ ප්‍රතිබිම්බය පිහිටනවා මේ විදිහට ඔන්න එතකොට අවතල කාච සම්බන්ධයෙන් සියලුම කිරණ සටහන් ඔය ආකාරයට අවතල කාච සම්බන්ධයෙන් තියෙන සියලුම කිරණ සටහන් තියෙනවා ඔය විදිහට වෙනසක් නැහැ හැම කිරණ සටහනම ඔය විදිහට හැම කිරණ සටහනක්ම ඔය ආකාරයටම තමයි තියෙන්නේ ඒ නිසා ඒක ඔයාලට ලේසි දැන් උත්තල කාච වල කිරණ සටහන් විවිධ ඒ කියන්නේ වස්තු දුර වෙනස් වෙන කිරණ සටහන වෙනස් වෙනවා හැබැයි අවතල කාච වලට වස්තු දුර වෙනස් වුණාට එකම කිරණ සටහන් ආකාරය තියෙනවා වෙනසක් වෙන්නේ ශයක් ලෙස භාවිත කරන විට බලාගත යුතු නිදර්ශකයේ තැබිය යුත්තේ කොතැනින්ද? උත්තර කාචයක් සරල අන්වීක්ෂයක් ලෙස භාවිත කිරීම නේද? ඔව් සර්. උත්තර කාචයක් සරල අන්වීක්ෂයක් ලෙස භාවිත කරනකොට නිදර්ශකයේ තබන්න ඕනේ කොතනද කියලා අහනවා. හරි. උත්තර කාචයක් උත්තර කාචයක් විශාලත කාචයක් ලෙස භාවිත කරන අවස්ථාවකදී ඒ කියන්නේ සරල අන්වීක්ෂයක් ලෙස භාවිත කරන අවස්ථාවකදී නිදර්ශකයේ තියන්නේ කොතනද කියලා අහනවා. දැන් අපි දන්නවා උත්තර කාචය එහෙම නැත්නම් සරල අන්වීක්ෂය කියන අපි කියන්නේ අත්කාචය කියලා කියන්නේ. මේ තියෙන අත්කාචයනේ. දැන් ඔයාලා හොඳටම දන්නවා මේ අත්කාචයකින් මොකක් හරි දෙයක් බලනකොට අපි මෙහෙම තියලා පොඩ්ඩක් මේ අපි මේ ඉහළ පහළ කරලා බලන්නේ. නේ? අපි මේක පොඩ්ඩක් මෙහෙම ඉහළ පහළ කරන්න බලන්න. මෙහෙම ඉහළ පහළ කරලා බලන්න හේතුව තමයි දැන් වස්තුවට මේක ලං කරාම සාමාන්‍ය ගානට ඒක සාමාන්‍ය ලොකු වෙලා පේන්නේ නැහැ. මෙහෙම ඈඩ් කරන තමයි විශාල වෙලා පේන්නේ. හරිද? ඒක හොඳ උත්තර කාචයකින් මේක හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි ගාව මෙන්න මේ විදිහට දැන් මේකනේ මේ ඔයාලට මේ පේනවා දැන් මෙතන මේ මැතමැටිකල් ඉන්ස්ට්‍රුමන්ට් කියන මේ අකුරු ටික මම ලොකු කරලා බලන්න හදන්නේ මේ උත්තර කාචය මේ ලං කරලා තියෙන්නේ උත්තර කාචය මේ ලං කරා කියලා අකුරු ලොකු වීමක් පේන්නේ නැහැ හැබැයි මම ටික කාචය ඈඩ් කරද්දී අකුරු ලොකු වෙනවා කාචය ඈඩ් කරද්දී අකුරු ලොකු වෙනවා තව ඈඩ් කරද්දී මොකද වෙන්නේ අකුරු බොඳ වෙනවා දැන් බෑ දැන් වැඩක් නැහැ දැන් ආයෙ පේන්නේ තව ඈඩ් කරොත් මොකද වෙන්නේ? තව ඈඩ් කරොත් අකුරු අනිත් පැත්ත හැදලා පේන්නේ නේ. ඔළුවෙන් හිටගෙන පේන්නේ. පේනවද? දැන් අන්න දැක්කද? දැන් මේ අවස්ථාව වැරද්ද නෑ අපිට. දැන් මේ අවස්ථාව නෙමෙයි අපි උත්තර කාචයකින් බලාපොරොත්තු වෙන්නේ. අපි උත්තර කාචයකින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. අකුරු විශාල කරලා බලන අවස්ථාව. උත්තර කාචයකින් කිසියම් වස්තුවක් විශාල කරලා පේන අවස්ථාව අපි ඒකට කියන්නේ එයා සරල අන්වීක්ෂයක් විදිහට යොදා ගන්නවා කියලා. සරල අන්වීක්ෂය කියන්නේ ඒක. එහෙනම් සරල අන්වීක්ෂයක් විදිහට උත්තර කාචයක් යොදා ගන්නවා නම් වස්තුව තියන්න ඕන. අපි දැන් මේක මෑත් කර බලනවනේ. එතකොට වස්තුව තියෙන්න ඕනේ කාචේ ඉඳන් කොච්චර දුරකින් කියලාද ඔයාලා හිතන්නේ? කියන්න බෑ. කාචේ සිට කොච්චර දුරකින්ද තියන්න ඕනේ වස්තුව? දැන් අපිට මෙහෙම බලද්දි දැන් වස්තුව ලොකු කරලා බලනකොට අපිට පේන්න ඕනේ උඩුකුරු ප්‍රතිබිම්බයක්ද යටිකුරු ප්‍රතිබිම්බයක්ද එමන් දැන් මේ අකුරු ටික ලොකු වෙලා පේන්න නම් අපිට පේන්න ඕනේ මේ විශාල වෙලා පේන්න ඕනේ උඩුකුරු ප්‍රතිබිම්බයක්ද යටිකුරු ප්‍රතිබිම්බයක්ද උඩුකුරු ප්‍රතිබිම්බය. උඩුකුරුව පේන්න ඕනේ නැත්නම් මේක බෑනේ මේක අනිත් පැත්තට පේලා හරියන්නේ නැහැනේ අපිට බලා ගන්න ඕන වස්තුව උඩුකුරුව විශාලව පේන්න ඕන. අපිට බලා ගන්න ඕන වස්තුව උඩුකුරුව විශාල. ඒ කියන්නේ උත්තර කාචයෙන් සෑදෙන ප්‍රතිබිම්බය උඩුකුරු වෙන්නත් ඕනේ, විශාලිත වෙන්නත් ඕනේ. එහෙනම් දැන් මට කියන්නකෝ. උත්තර කාචයෙන් මගින් සෑදෙන ප්‍රතිබිම්බය උඩුකුරු වෙන්නත් ඕනේ, විශාලිත වෙන්නත් ඕනේ. එහෙනම් වස්තුව තියන්න ඕනේ මොන වගේ ස්ථානයකද? දැන් ඔයාලා දුක් කිරණ සටහන එක බලන්න.
ඔයාලා අදපු කිරණ සටහන එක බලන්න. උඩුකුරු විශාලත ප්‍රතිබිම්බ ලැබෙන මොන අවස්ථාවද බලන්න. ඉක්වන්න බලලා කියන්නේ ඔයාලා අදපු කිරණ සටහනට ඉක්වන්න බලන්න බලලා කියන්නේ. කිරණ සටහන අදපු නැති යට නම් ඉතින් බලන්න දෙයක් නැහැ. නාභියයි කාචයයි නාභියයි අතර තියෙද්දි. වස්තුව තියෙන්න ඕනේ කාචයයි නාභියයි අතර. ඔයාලා බලන්න ඔයාලට දුන්න කිරණ සටහන් වල නාභිය දුර සෙන්ටිමීටර් 5යි කියලා දුන්නේ. f සමානයි සෙන්ටිමීටර් 5යි. එතකොට වස්තු දුර සෙන්ටිමීටර් 2 වස්තු දුර සෙන්ටිමීටර් 4 ඕම අවස්ථාව දෙකේදීම බලන්න පළවෙනි කිරණ සටහන් දෙකේදීම ලැබෙන්නේ නැත්තේ උඩුකුරු විශාල ප්‍රතිබිම්බයක්. උඩුකුරු ප්‍රතිබිම්බයක් විශාල එකක්. එතනින් එහා එකක්වත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වස්තුව පිහිටන්න ඕනේ කාචය සහ නාභිය අතර. එහෙනම් එතන උත්තර ලියන්න මොකද්ද? එතන උත්තර ලියන්න ඕනේ උත්තර කාචයක් විශාල කාචයක් ලෙස භාවිත කරන අවස්ථාව සඳහා කිරණ සටහනක් අඳින්න කියලා තියෙනවා. අපි එතන ලියන්න ඕනේ ඉස්සෙල්ලා මොකද්ද? උත්තර කාචයක් විශාල කාචයක් ලෙස භාවිත කරන විට වස්තුව කාචය හා නාභිය අතර තිබිය යුතුය. ඒක ඉස්සෙල්ලා ලියන්න. ලියමු නැති අය. උත්තර කාචයක් විශාලක කාචයක් ලෙස භාවිත කරන අවස්ථාවකදී උත්තර කාචයක් විශාලක කාචයක් ලෙස භාවිත කරන අවස්ථාවකදී උත්තර කාචයක් විශාලක කාචයක් ලෙස භාවිත කරන අවස්ථාවකදී නිදර්ශකයේ ලැබිය යුත්තේ කාචය සහ නාභිය අතරය. කාචය සහ නාභිය අතරය. කාචය සහ නාභිය අතරය. කාචය සහ නාභිය අතරය. දැන් කිරණ සටහන අඳින්න ඕනේ. කිරණ සටහන අඳින්න ඕනේ. මොකද ගන්නද? අපි අර වගේ තමයි කිරණ සටහන අඳිනවා. උල ගත්තා. අපි කාචයට අදාළ අක්ෂය ඇඳා රේඛාව ඇඳා ඊළඟට right ඔහම ඇඳගත්තා. මේක උත්තර කාචයක් කියලා පෙන්නනවා. උත්තර කාචයක් අඳිනවා. මෙන්න නාභිය දුර මේ හැරින් ගන්නවා අපි F. නාභිය දුර ඒ සමාන දුරකින් අනිත් පැත්තෙන් අපි මේ පැත්තෙන් නාභිය දුර ඇඳලා හරි. දැන් නිදර්ශකයේ තියෙන තැන කාචය සහ නාභිය අතර නිදර්ශකයේ තියෙනවා. කාචය සහ නාභිය අතර. ඉතින් මේ වගේ දැනගෙන නිදර්ශකයේ තිබ්බා. දැන් මොකද කරන්නේ? දැන් කිරණ සටහන නැත්තා. හරි ඉවරයි. සමාන්තරව ගමන් කරන ආලෝක කිරණය නාභිය හරහා ගමන් කරනවා. ඊළඟට කෙලින්ම ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝක කිරණයක් ගන්න. ඔන්න දෙවෙනි ආලෝක කිරණය.
දැන් මොකද කරන්නේ? මේ දෙන ඉස්සරහට දික් කරලා හරියන්නේ නැහැ. එහෙනම් ආපස්සට අපි දික් කරගෙන යමු. මේ දෙන අපි ආපස්සට දික් කරනවා. එතකොට දැන් මොන අපිට ලැබෙනවා? මොකද්ද? මෙන්න ප්‍රතිබිම්බයක් ලැබෙනවා. මෙතන ප්‍රතිබිම්බ. ඔක තමයි උත්තර කාචයක් විශාලක කාචයක් ලෙස භාවිත කරන අවස්ථාවට අදාළ කිරණ සටහන. හරිද? මේකම තමයි සරල අන්වීක්ෂයේ කිරණ සටහන. මේකම තමයි සරල අන්වීක්ෂය කියන්නේ. දැන් ඔයාලගේ විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම සරල අන්වීක්ෂයේ කිරණ සටහන අඳින්න. සරල අන්වීක්ෂය මගින් වස්තුවක් විශාල වී පේන ආකාරය දැක්වීමට කිරණ සටහනක් අඳින්න කිව්වොත් ඔයාලා අඳින්න ඕනේ මේක. උත්තර කාචයක කාචය සහ නාභිය අතර වස්තුවක් පිටින අවස්ථාවට අදාළ කිරණ සටහන අඳින්න. ඒක වැඩි හරි. හරි. මේක හඳගන්න ඕනයි ඉක්මනට හඳගන්න සම්පූර්ණ කරගන්න ඕන සම්පූර්ණ කරගන්න. හරි ඊළඟ ප්‍රශ්නේ අතර කියන්නකෝ. ඊළඟ ප්‍රශ්නේ ප්‍රකාශ තන්තුව සම්බන්ධ ප්‍රශ්නයද? ප්‍රකාශ තන්තුවක් ඔස්සේ ආලෝකයෙන් ගමන් ගන්න ආකාරය ඇඳ පෙන්වන්න. ප්‍රකාශ තන්තුවකින් ආලෝකයෙන් ගමන් කරන ආකාරය මම ගිසති වලට ප්‍රැක්ටිකල් එක කරලා පෙන්වනවා. වීදුරු කුට්ටිය තුලින් ආලෝකය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු වෙමින් දිගින් දිගට ගමන් කරන ආකාරය. මෙන්න මෙහෙම ඇඳලා නැති. මේ ප්‍රකාශ තන්තුව මෙහෙන් ඇතුළේ වෙන ආලෝක කිරණය මෙහෙම ගිහලා මේ පෘෂ්ඨය වදිනවා. මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙනවා. මෙතන වදිනවා. මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙනවා. මෙහෙ වදිනවා. මෙහෙන් ගිහලා මෙහාගේ වදිනවා. මෙහෙන් ගිහලා මෙහෙ වදිනවා. මෙහෙන් ගිහලා මෙහෙ වදිනවා. මෙතනින් එළියට එනවා. ඔය විදිහට හදලා හරි. ඔක තමයි ප්‍රකාශ තන්තුව තුළින් ආලෝකයෙන් ගමන් කරන ආකාරය. එහෙනම් අපි ඒ පාඩම ඉවර කරලා අපි ඊළඟ පාඩම පටන් ගමු මානව දේහ ක්‍රියාවලිය. හරි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම අනිත් පාඩම් එක දැඩි ලෙස බැඳීමක් නැති පාඩම. ජීව විද්‍යා පාඩමක් නේ. මේක දැන් අපි 10 වසරේ ඉගෙන ගත්ත 10 වසරේ පළවෙනි පාඩම තියෙන්නේ. ඒ පාඩම් එක්ක මේවා සම්බන්ධයි. ජීව විද්‍යා පාඩම එකට එක සම්බන්ධයි. ඔය 10 වසරේ පළවෙනි පාඩමේ අපි ඉගෙන ගත්ත සමහර කොටස් එක්කත් මේකේ සම්බන්ධතාවය තියෙනවා. ඉතින් ඔයාලා 10 වසරේ ඒ අදාළ පාඩම් ජීව විද්‍යා පාඩම් අනිවාර්යෙන් නැවත උදා බලා ගන්න. මොකද මේ පාඩමට ඒවා සමහර කොටස් සම්බන්ධ වෙන නිසා. හරි. මානව දේහ ක්‍රියාවලිය. මානව දේහ ක්‍රියාවලිය කියන්නේ අපේ දේහය තුළ ජීවය පවත්වා ගැනීම සඳහා වැදගත් වන විශේෂිත කාර්යයන් තියෙනවා. ආන්ගේ වැදගත් වන විශේෂිත කාර්යයන් ටික සියලුම දේවල් නෙමෙයි. ඒවෙන් කොටසක් ඉගෙනීම තමයි අපි මේ පාඩම සූදානම් කරලා තියෙන්නේ. එතකොට අපි මේ පාඩමේ ප්‍රධාන වශයෙන් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන අපි ඉගෙන ගන්නවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පස්සේ ඊළඟට අපේ ශ්වසන ක්‍රියාවලිය ඉගෙන ගන්නවා. ඊළඟට අපේ බහිස්රාවී ක්‍රියාවලිය අපි ඉගෙන ගන්නවා. ඊළඟට අපේ රුධිර සංසරණ ක්‍රියාවලිය අපි ඉගෙන ගන්නවා. ඊළඟට අවසානයේ අපේ සමායෝජනය හා සමස්ථිතිය කියන කොටස අපි ඉගෙන ගන්නවා. මේ ආකාරයට මේ පාඩම අපි කොටස් 5කට බෙදාගෙන අධ්‍යයනය කිරීම කරනවා මේකෙන්. එතකොට ටිකක් ලොකු පාඩමක්, ටිකක් දිග පාඩමක්. ඔයාලට වඩා මට තමයි කතා කරන්න තියෙන්නේ. හැබැයි ඔයාලගෙන් අහන ප්‍රශ්නවලදී ඔයාලා සියලු දෙනා උත්තර දෙන්න නම් ඕනේ. මයික් ඕෆ් කරගෙන නිකන් මේක දිහා බලන් ඉඳලා නාට්‍යයක් බලනවා, ටෙලි නාට්‍යයක් බලනවා වගේ, චිත්‍රපටයක් බලනවා වගේ ඉඳලා නම් හරියන්නේ නැහැ. හරි. එතකොට නම් පටන් ගමු පාඩම මානව දේහ ක්‍රියාවලිය. ඒ අර්ථයෙන් ලියාගන්න මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අපි ඉස්සරහම කතා කරන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය.
ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් අපි ගන්නවා විවිධාකාර ආහාර. නේද? දැන් ඔයාලා බත් එක කනකොට ඔයාලා බත් එකේ බත් තියෙනවා ප්‍රධාන වශයෙන් බත් තියෙනවා. දැන් මාළු කෑල්ලක්, එක්ක මස් කෑල්ලක්, කරවල. ඊට පස්සේ එළවලු වර්ග, පලා වර්ග. මේ වගේ විවිධාකාර පෝෂක ද්‍රව්‍ය ආහාර වර්ග ඔයාලගේ මේ බත් විඥානේ තියෙනවා. දැන් ওই ආහාර අපි කනවනේ. අපි මේ කාලෙන් බඩට යනවා. බඩට ගියාට පස්සේ ආමාශයට යනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ බඩට යනවා කියලා. බඩට යනවා. ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔයාලා කැරට් කාපු දවසට ඔයාලට පේනද ඔයාලගේ ඇඟ දිගේ කැරට් කැලි යනවා. ඔයාලා බීට් කාපු දවසට ඔයාලගේ ඇඟ නිකන් රතු පාටලා බීට් හැමතැනම බීට් යනවා පේනවද? එහෙම පේන්නේ නැහැ නේ කවදාද? අනේ කිරිබත් කාපු දවසට සුදු පාට කිරිබත් පේන්නේ නැහැ නේ. කිරි බිව්වට පස්සේ ඔයාලගේ කිරි පාට වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි ගන්න ආහාර හරි අපි ගන්න ආහාර ඒ ආකාරයෙන්ම අපේ ඇඟ පුරා ගමන් කරන්නේ නැහැ. අපි ගන්න ආහාරය ඒ ආකාරයෙන්ම ගමන් කරන්නේ නැහැ. අපි ගන්න ආහාරය මොකද වෙන්නේ? අපි ගන්න ආහාරය සංකීර්ණයි. අපි මේ ගන්න හැම ආහාරයක්ම සංකීර්ණයි. මේ සංකීර්ණ ආහාරය අපේ රුධිරයෙන් අපේ ශරීරයට අවශෝෂණය වෙන්න නම් ඒක සරල සංඝටක බවට පත් වෙන්න ඕනේ. ආන්ගේ සරල සංඝටක බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ආහාර ජීර්ණය කියලා. ඒ කියන්නේ අපි ලබා ගන්නා සංකීර්ණ කාබනික ආහාර සරල කාබනික සංඝටක බවට පත් කරලා ඒක රුධිරයට අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණය හා අවශෝෂණය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ මේ කොහොමද මේ ආහාර ජීර්ණය කියන එක සිදු වෙන්නේ ඊට පස්සේ ඒක අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ කියලා තමයි බලන්නේ. හරි. එතකොට මේ ආහාර ජීර්ණය ආකාර දෙකක් තියෙනවා. ආහාර ජීර්ණය ආකාර දෙකක්. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ දැන් ඔයාලා දන්නවා ඔයාලා බත් මොන හරි අරගෙන කටට දාලා හපනවානේ. හැපුවට පස්සේ මොකද වෙන්නේ? දත් වලින් මේක කෑලි සියුම් කෑලි වලට කැඩෙනවා. ඒ අපි දත් වලින් හපා ගන්න එක, අපි කඩා ගන්න එක, තලනවා, අඹරනවා. ඒක තමයි ඇති වෙන්නේ යාන්ත්‍රික ජීර්ණය. ඒක යාන්ත්‍රික ජීර්ණය. ඊළඟ එක තමයි රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය කියලා කියන්නේ අපේ ශරීරයේ සෑදෙන එන්සයිම් වර්ග තියෙනවා. ඒ කියන්නේ රසායනික සංඝටක. ඒ රසායනික ද්‍රව්‍ය ආහාර මත ක්‍රියා කරලා ඒ සරල සංඝටක බවට පත් වෙනවා. ආහාර මත එන්සයිම් ක්‍රියා කරලා ඒවා ශරීරයට අවශෝෂණය කරන්න පුළුවන් සරල කාබනික සංඝටක බවට පත් වෙනවා. ආනෙක තමයි රසායනික ජීර්ණය කියලා අපි කියන්නේ. හරි. එතකොට අපේ ආහාර ජීර්ණය ආකාර දෙකකට සිදු වෙනවා. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය, ඊළඟ එක තමයි රසායනික ජීර්ණය. ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය සිදු වෙන්නේ අපේ මුඛය තුළ. අපේ මුඛය තුළ යාන්ත්‍රික ජීර්ණය සිදු වෙනවා. ඊට අමතරව ආමාශයට ගියාට පස්සේ ආමාශය තුළදී අපේ ආහාරය එහාට මෙහාට පෙරලෙනවා. අර වොෂින් මැෂින් එකේ රෙදි හොදනකොට රෙදි එහාට මෙහාට කැරකෙන්නේ. ඒ වගේ මේ ආහාරය නිතරම ආමාශය මගින් ආමාශය විස්තර සිදුවන ක්‍රමාකුංචන ක්‍රියාවලිය නිසා මේ ආහාරය එහාට මෙහාට අර ආමාශයේ යුෂත් එක්ක මිශ්‍ර වී කැළපෙනවා. එතකොටත් යම්කිසි යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ අපේ මුඛය තුළ. හරිද? අපේ මුඛය තුළ මේ යාන්ත්‍රික ජීර්ණය සිදු වෙන්න උදව් කරන කෙනෙක් ඉන්නවා. කවුද උදව් කරන කෙනා? අපේ මුඛය තුළ මේ යාන්ත්‍රික ජීර්ණය සිදු කරන්න උදව් කරන කෙනෙක් ඉන්නවා. කවුද? ඒවා තමයි දත්. අපේ දත් 32ක් තියෙනවානේ. ওই දත් වලින් තමයි ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය සිදු කරන්නේ. එතකොට සමහර දත් වර්ග තියෙනවා ආහාර කඩන්න. සමහර දත් වර්ග තියෙනවා මස් වගේ දේවල් ඉරා ගන්න. සමහර දත් වර්ග තියෙනවා තලන්න ආහාරය තලන්න. සමහර දත් වර්ග තියෙනවා ඒ තලපු ආහාරය අඹරන්න. හරි. එතකොට බලන්න ආහාර කඩා ගැනීමට, මස් වගේ දේවල් ඉරා ගැනීමට, තැලීමට, ඇඹරීමට මෙන්න මේ කාර්යයන් සඳහා වෙන් වෙච්ච දත් වර්ග 4ක් අපේ මුඛය තුළ තියෙනවා. හරි. ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් ඇත්තටම අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භ වෙන්නේ අපේ මුඛ කුහරයෙන්. අපේ මුඛ කුහරයෙන් ආරම්භ වෙච්ච ආහාර ජීර්ණ පද්ධතිය අපි කියන්නේ මුඛ දැන් මේ කට පේන්න තියෙන මේ කට මේ සිදුර. ඔයාලා මේ කටක් තියෙනවනේ. මුඛයෙන් පටන් ගත්ත ආහාර ජීර්ණ පද්ධතිය මේක අවසන් වෙනවා ගුදයේ. එතකොට බැලුවොත් එහෙම මේක එක දිගට නාලයක්, තනි නාලයක්.
තනි නාලයක්. හැබැයි නාලය තනින් තන එක එක ආකාරයට වෙනස් වෙලා විවිධාකාර කාර්යයන් සඳහා යට ගහලා තියෙනවා. හරි. ඒ නාලයේ විවිධ තැන්වලදී විවිධාකාර ව්‍යුහයන් ඒ වෙනස් වීම වෙලා ව්‍යුහයේ වෙනස්කම් සිදු වෙලා විවිධ කාර්යයන් සඳහා යට ගහලා තියෙනවා. හිතලා බලන්න ආහාර ජීවන පද්ධතියක් ආගේ හරි ඇදලා ගත්තොත් එළිය සම්පූර්ණයෙන් මේ හරි මුඛ කුහරය තියෙනවා මුඛ ඊළඟ මේක මේ බටේ වගේ යන අන්න සෝතේ ඊළඟ මේ ටික මේ ආමාශය නේ ඔහොම ආමාශය බෝල වගේ ලොකුට තියෙනවා ඊට පස්සේ ඉතින් එහාට තියෙනවා කුඩා බඩවැල් නේ සුද්ධාංශය කියලා කියන්නේ කුඩා බඩවැල් තියෙනවා ඊට පස්සේ ඉතින් එහාට මහා බඩවැල් කියලා තියෙනවා නේ මහා අංගය ඊට පස්සේ අවසානයේ බුද්ධ මාර්ගයේ බුදේ කියලා ඉවරනවා එහෙම නැතිනම් බැලුවොත් එහෙම තනි නාලයක් තනින් තන විවිධාකාර හැඩ බිවයන් බාට මේක පත් වෙලා තියෙනවා. ඊට අමතරව මේ වල එහෙම මෙහෙන් එකතු වෙන කොටසක් තියෙනවානේ. අක්මාවෙන් කොටසක් තියෙනවා, ආග්න්‍යාසයෙන් කොටසක් තියෙනවා මේකට. නේ? එහෙම කොටස් තියෙනවා මේක කැලි මේවල එකතු වෙනවා. එක අවුරුද්දක විභාග ප්‍රශ්න පත්‍රයේ දාලා තිබුණා ආහාර ජීවන පද්ධතිය දිග හැදලා. මට මතකයි 2008 9 ඔය වගේ කාලේ 2008 9 හෝ 2000 ඒ වගේ 2008 හෝ 2009 හරි 10 හරි ඔන්න ඔය කාලෙක ප්‍රශ්නයක් තිබුණා සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ ආහාර ජීවන පද්ධතිය අහලා තිබුණේ මෙන්න දිග අරලා තිබුණේ අපේ කටින මතක උඩින් කට තියෙනවා පහළට එනවා ආමාශය තියෙනවා එහෙමනේ මතක ගොඩාක් අය උත්තර දෙලා තිබ්බේ නැහැ ලියා ගන්න බැරි වෙලා ලේසි ප්‍රශ්න ටිකක් තිබ්බේ හරි අපි ඕන විදිහට එනවා හැඩ ගහලා ඉන්න ඕනේ හරි එහෙනම් අපි මොකද ලියා ගමු මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය මාතෘකාව මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉක්මන සටහන ලියා ගන්න උගන්වන ටික ඊළඟට බලමු මෙන්න මේක. දැන් ඔයාලට පේන්න තියෙනවා මිනිසාගේ ආහාර ජීවන පද්ධතිය කියලා මේ අමුතු රූපයක් තියෙනවා. අමුතු රූපයක් තියෙනවා. අපි දැන් නිකන් ගෙස් කරලා බලමු මොනවද මේ තියෙන රූපය කියලා. හරිද? මේ තියෙන රූපේ මොකක්ද කියලා නිකම්ම අපි හිතලා බලමු මොකක්ද කියලා කතා කරලා. හරිද? නිකන් පේන නිකන් මොනරෙක් වගේනේ. ඔළුවක් තියෙනවා. ඔළුවේ බෝල තුනක් තියෙනවා. බඩ ගෙඩියක් වගේ එකක් තියෙනවා. ඔයාලා නිකම්ම හිතන්න පුළුවන් මේ මොනවද ඇත්තේ කියලා. මේ ඔයාලගේ ආහාර ජීවන පද්ධතියම තමයි ආහාර ජීවන පද්ධතිය ගලවලා මේසයකට දිග ඇරලා තියෙන්නේ. කවුරුන් එකකට මම හිතලා කියන්නේ මේක මොකද්ද මම මේ ඇඳලා තියෙන්නේ මේ මොකද්ද මේ කොටස මොකද්ද මේ මොකක් වෙනද ආහාර ජීවන පද්ධතිය ආරම්භ වෙන තැන මුඛය මුඛය තමයි මුඛය. ඔව් තමයි ඔතන තමයි මුඛය. හරිද හරි. එතන මුඛය වුණාට පස්සේ මේ මුඛයට සම්බන්ධ මේ බෝල මේ මොනවද මේ තියෙන තුන? කේට ගන්ත්‍ර. ඔව් තමයි කේට ග්‍රන්ථි. ඒවා කේට ග්‍රන්ථි. ග්‍රන්ථ නෙමෙයි ග්‍රන්ථ කියන්නේ පොත්නේ. ඒවා කේට ග්‍රන්ථි. ඒවා තමයි කේට ග්‍රන්ථි. ඊළඟට right එහෙනම් මට කියන්න මේ ටික දැන් මෙන්න මේ කොටස මුඛය කේට ග්‍රන්ථි මේ ටික නා මේ දිග නාලය මොකක් වෙන්නද අන්න සෝත්‍රය මේක අන්න ස්රෝතය මේක අන්න ස්රෝතය ඒ කියන්නේ මේක තමයි ආමාශය දක්වා යන්නේ මේ ලොකුට දෙනවා එහෙනම් ආමාශය මේක ආමාශය ඔව් මේක තමයි ආමාශය දැන් මේක දැක්කම තමයි කිනහක් යනවා නැති වල මේ මොකක්ද අපම මේක මේ ඇදලා තියෙන්නේ කේල් මල කියලා නේද කිනහ යනවා තමයි උනන්ට ඔය වගේ දෙන්න ඉඩ තියෙනවා අපිට හරි ඊළඟට මෙන්න මේ කොටස ආමාශයෙන් පස්සේ එනකොට අපි කියන්නේ මේ කොටසද කියන්නේ ග්‍රහණී මේ කොටස කියන්නේ ග්‍රහණී කියලා ඒ ග්‍රහණීයේදී
ආහාර මාර්ගයත් එක්ක ඒ කියන්නේ ආහාර ජීන පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. ආහාර ජීන පද්ධතියේ බාහිරින් තියෙන ඉන්ද්‍රියන් කීපයක්. එකක් තමයි ආග්න්‍යාසය. ආග්න්‍යාසය කියන එක ටිකක් දිගටි. එහෙනම් මේක තමයි ආග්න්‍යාසය. මේ තියෙන ආග්න්‍යාසය. ඊළඟට තියෙනවා විචාර ඉන්ද්‍රියක්. ඒකට කියන්නේ අක්මාව. එහෙනම් මෙතන ලොකුට බෝල් වගේ මේ කියන්නේ මේ අක්මාව. අක්මාවට සම්බන්ධව තියෙන චූටි කොටසක්. ඒක තමයි පිත්තාශය. ඒ කොටස් ටික තමයි ඔතනමයි තියෙන්නේ. ඊළඟට එතනින් එහාට මෙන්න මේ කොටස අපි කියනවා කුඩා අංකය. ඕක කුඩා අංක. එහෙම නැත්නම් ශුද්ධාන්තය කියලා අපි කියනවා ඕක. ඊට පස්සේ එතනින් එහාට එනවා මහාන්තය. මේක මහාන්තය. අපි මහ බඩවැල කියලා කියන්නේ මහාන්තය. ඊළඟ කොටස තමයි බුද මාර්ගය. මේ ටික බුද මාර්ගය. මේ අවසානයේ කෙලවර බුදේ. ආයි බාහිරට විවරෙන්නේ ඔතනින් බුදේ. මෙතනින් පටන් ගන්න ආහාර මාර්ගය මෙතන බාහිර බුදේ කියන කොටසේ අවසන් වෙනවා. තනි නාලයක් ඇත්තටම තියෙන තනි නාලයක්. ඒ තනි නාලේ විවිධ ස්ථානවල විවිධ හැඩ ගැසීම් තියෙනවා. ඒකයි තියෙන එකම වෙනස. හරිද? ඒක තියෙන කට්ටියට ඕක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉක්මනට වෙන සම්පූර්ණ කරගන්න. ටියුට් තියෙන ඉක්මනට ඕක සම්පූර්ණ කරගන්න. නැති අය ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියලා පස්සේ තමන්ගේ සටහන් පොතේ ඕක හඳ ගන්න. නැත්තම් හෙට වීඩියෝ එක දැම්මට හෙට හෝ හෙට හවස් වෙනකොට වීඩියෝ එක දානවා. වීඩියෝ එක දැම්මම ඒක බලා ගන්න. කොහොමද එකයි. කැමති ඉන්න. හරි අපි ඊළඟට තියෙනවා ඊළඟට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ආහාර ජීවන පද්ධතිය පෙන්නුවට පස්සේ ඒකේ කොටස් නම් කිරීම අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එතකොට ඔයාලා ආහාර ජීවන පද්ධතිය කීප වතාවක් තනියෙන් ඇඳලා නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. හැමෝම කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලගේ ඉස්කෝලේ පොතේ තියෙනවා ආහාර ජීවන පද්ධතියේ රූපසටහන්. රූපසටහනක් තනියෙන් අදින්න විසිල් බෝඩ් එකක ඇඳලා නම් කරලා බිත්තියේ තමන්ට පේන තැනක නිතර පේන තැනක අලවල තියෙන අඩුම තරමේ මාසයක්වත් පේන්න තියන්න. අඩුම තරමේ මාසයක් හරි මේක පේන විදිහට තියලා තියාගන්න. එහෙම තිබ්බොත් ඔයාලට මේකේ තියෙන කොටස් ටික මතක හිටියි. අනිවාර්යෙන් කොටස් ටික මතක තියාගන්න ඕන. මොකද විභාගයේදී ආහාර ජීවන පද්ධතියේ කොටස් කීපයක් දීලා A B C D X Y කියලා දාලා තියෙනවා. අපි මේ කොටස් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ කොටස් වලින් කරන කාර්යයන් ටික අදාළව අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි රූපසටහන අඳින්න එන්නේ ඇඳපු රූපසටහනේ කොටස් නම් කරන්න තමයි එන්නේ. නම් කිරීම සහ ඒක තියෙන කොටස් හඳුනාගෙන එතනින් එහාට අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපීම තමයි කරන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් තනියෙන් ඇඳලා නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි අපි නම් ආහාර ජීවන පද්ධතියක් ඇඳලා නම් කරමු. ඇඳපු එකක් තියෙනවා. ඇඳපු එක නම් කරමු. සම්පූර්ණ රූපේ පෙන්වන්න විදිහක් නැහැ. එහෙම පුංචියට නේ පෙන්නේ. අපි කොටස් නම් කරමු. හරි. පටන් ගමු එහෙනම්. මට ඔයාලා කියන්න මම නම් කරනවා. මේ ඉස්සෙල්ලම මේක මොකද්ද? මුඛ කුහරය. මුඛ කුහරය. ඔක මුඛ කුහරය. අනිත් අය කතා කරන්නේ නැද්ද? තමන්ගේ ටියුට් එක තියෙන අය ටියුට් එකේ ඕවා නම් කරගන්න ඕනේ. හරි. ඊළඟට ඔයාලට පේනවා මේ ඊළඟට මේ මෙතන මේ නිකන් මේ ඉන්ද්‍රියක් තියෙනවා. මෙතන තව ඉන්ද්‍රියක් තියෙනවා. මේ මොනවද? කේත ග්‍රන්ථි. කේත ග්‍රන්ථි. මේවා කේත ග්‍රන්ථි. කේත මෙන්න මෙතන මේ
පොඩි ගැට්ටක් වගේ එකක් තියෙනවා. ගැටයක් වගේ මොකක්ද? ජීවිකාව. අපි ජීවිකාව. අපි ජීවිකාව. ඊළඟට මෙන්න මේ ගමන් මාර්ගය මේක මොකද්ද? අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය. එතකොට මෙන්න මේක අපි ශ්වසන පද්ධතිය ආශ්‍රිතවත් මේක අවශ්‍ය වෙනවා. මේ කළු පාට තව කොටසක් තියෙනවා නේද මේ? ඔය තියෙන්නේ කළු පාටෙන් තද පාට දාලා තියෙන්නේ. ඕක මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරය. ඊළඟට මේක මේ ලොකු ඉන්ද්‍රියක් තියෙනවා මේ. එහා පැත්තට පේන තියෙනවා මේ ලොකු ඉන්ද්‍රියක්. මොකක්ද ඒක? මාව ඔව්. ඒක අක්මාව. මේක අක්මාව. අක්මාව තුල තියෙනවා චූටි ඉන්ද්‍රිකාවක්. ඒකෙන් වෙන්නේ අක්මාවේ හැදෙන පිත්යුෂ එකතු වෙනවා. ඒකට කියනවා අපි මොකක් කියලාද? පිත්තාශය. මේ තියෙන එක. පිත්තාශය. එතකොට මේ අපි කන ආහාර ඔක්කොම ගිහිල්ලා එකතු වෙනවා මෙන්න මේක තමයි තරි මල්ල වගේ එකතු වෙන එක. මේ මොකද්ද මේ? ආමාශය. මේ තමයි ආමාශය. ආමාශයට පහලින් නිකන් ඔයාලට පේන එක අඹ කොළයක් වගේ එකක් නේ. අග්න්‍යාසය. අග්න්‍යාශය. මේ ටික ලකුණු කරා ඉවරයි නේද? හරි. ඊළඟට අග්න්‍යාසයෙන් පස්සේ මෙන්න මේ ආමාශයෙන් පස්සේ මෙන්න මේ කොටස නම් කරලා නැහැ. බලන්න නිකන් මෙතන මේක තියෙන එක C අකුරේ හැඩයට නැමිලා තියෙන්නේ. මෙන්න මේ ටික. ඔකට මොකද්ද කියන්නේ? ග්‍රහණීය. ඔක තමයි ග්‍රහණීය. ආන් රයිට්. ඔක ග්‍රහණීය. ඒක මතක තියාගන්න. ග්‍රහණීයෙන් පස්සේ ඊළඟට මෙන්න ආහාර ගමන් කරන්නේ මේ කොටසේ. මොකක්ද මේ කොටස? කුඩාන්තය. මේක අපි කුඩාන්තය එහෙම නැත්නම් අපි කියන මේක සුද්ධාන්තය. ඊට පස්සේ හරිද? ඊට පස්සේ ආහාර එකතු වෙන මේ ලොකු නාලයක් මේ මම ලොකු නාලයක් තියෙනවා මේ. ඒකට කියන්නේ මොකක් කියලාද අපි? මහාන්ත්‍රය. මහාන්ත්‍රය පටන් ගන්න තැන පොඩි නැට්ටක් වගේ එකක් තියෙනවා මේ. ලොකු පුච්චි. ඒකට කියන්නේ උණ්ඩුක පුච්චය.
උණ්ඩුක පුච්චය. එතකොට උණ්ඩුක පුච්චයත් එක්ක මෙන්න මේ කොටස මේ මහාන්තරයේ පටන් ගන්න තැන gediy වගේ ලොකුට තියෙනවා මෙන්න මේ ටික මේ. පටන් ගන්න තැන. ඔකට කියන්නේ මොකද්ද? ඔකට කියන්නේ උණ්ඩුකය. උණ්ඩුකය. ඔය තියෙන උණ්ඩුකය. එතනින් එහා ඉතුරු කොටස තමයි අපි කියන්නේ මහාන්තරය. මහාන්තරය. මහාන්තරය දිගට මෙහෙම ගිහිල්ලා මහාන්තරය දිගටම ගිහිල්ලා අවසානයේ මෙන්න මේ කොටස මේකට කියන අපේ ගුද මාර්ගය. ගුද මාර්ගය අවසානයේ මෙතන මේ එළියට විවරවන ස්ථානය එතනට කියන අපි ගුදේ අවසාන කොටස. ගුදේ. එතකොට දැන් ඔය අපි ඉගෙන ගත්තා දැන් ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික දැක්කා. ඔය ආහාර ජීර්ණ පද්ධතියේ මුඛය තුල ආහාර ජීර්ණය සිදු වෙනවා. මුඛය තුල ආහාර ජීර්ණය සිදු වෙනවා. ඊට පස්සේ ආමාශය තුලත් ආහාර ජීර්ණය සිදු වෙනවා. ඊට පස්සේ සුද්ධාන්තය තුල ඒ කියන්නේ කුඩාහාර තුල ආහාර ජීර්ණය සිදු වෙනවා. ඔන්න කොටස් තුන ඔය තුන තුල විතරයි සිදු වෙන්නේ. මහාන්තය තුලට යනකොට ආහාර ජීර්ණය සිදු වෙන්නේ නැහැ. මහාන්තයට යනකොට ආහාර ජීර්ණය සිදු වෙන ආහාර ජීර්ණ ක්‍රියාවේ අවසන් වෙලා තියෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවේ සිදු වෙන්නේ ප්‍රධාන ස්ථාන තුනක. මොනවද මතක තියාගන්න. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධාන ස්ථාන තුනක සිදු වෙනවා. පළවෙනි එක මුඛය තුල සිදුවන ආහාර ජීර්ණය. දෙවෙනි එක ආමාශය තුල සිදුවන ආහාර ජීර්ණය. තුන්වෙනි එක තමයි කුඩා එහෙනම් සුද්ධාන්තය තුල එහෙනම් අපි කියන කුඩා බඩවැල් තුල සිදුවන ආහාර ජීර්ණය. අපිට වෙන වෙනම අපි ওই ස්ථාන තුනේ සිදුවන ආහාර ජීර්ණ ක්‍රියාවලි වෙන වෙනම අපි මතක තියාගන්න ඕනේ මේ විදිහට තමයි සිදු වෙන්නේ කියලා. හරිද? උඩ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අපි ස්ථාන තුනක් සම්බන්ධයෙන් වෙන වෙනම අපි ඉගෙන ගන්නවා. අපි ඉස්සෙල්ලාම බලමු එහෙනම් මුඛය තුල සිදුවන ආහාර ජීර්ණ ක්‍රියාවලිය. මුඛය තුල. දැන් මුඛය ගත්තොත් එහෙම මුඛයේ තුල සිදු වෙන්නේ ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය. මම ඉස්සරහට කිව්වා මුඛය තුල සිදු වෙන්නේ යාන්ත්‍රික ජීර්ණය. නේද? අපේ දත් වර්ග කීයක් තියෙනවද? අපේ මුඛය ගත්තොත් එහෙම දත් වර්ග කීයක් තියෙනවද? දත් වර්ග ටික නම් කරන්න පුළුවන් නම් මට ඉක්මන නම් කරන්න. අපි ඉතින් දත් වර්ග ටික නම් කරන්න ඉක්මනට දාලා. ඉතලම තියෙනවා උඩ විතරම් තියෙනවා මේ. මොනවද කියන්නේ මට? කෘන්තක. ඊළඟට රදනක. රච්චාරක. ඊළඟට තියෙනවා චාරක. චාරක කියලා තියෙනවා. දැන් අපි එක දත් ඇන්දක් ගත්තොත්. හරිද? අපි එක දත් ඇන්දක් ගත්තොත්. හරි? එහෙම නැත්නම් මුඛේ අපි එක අර්ධයක් ගත්තොත්. හරිද? දැන් එක අර්ධයක් ගත්තොත් දැන් අපි හරහට මෙහෙම අපේ මුඛේ බැලුවොත් අපි ශරීරය මෙහෙම බැලුවොත් එහෙම එක අර්ධයක් කියන්නේ එක්කෝ හිත වම් පැත්ත එහෙම නැත්නම් මේ විදිහට දකුණු පැත්ත ගත්තොත්. හරිද? එක අර්ධයක්. හරිද? අර්ධය ගන්නේ කොහොමද? ඔයාලගේ මේ හරි කෙලින් බැලුවොත් එහෙම මේ ඉස්සරහ තියෙන අර ලොකු පොල් දත් දෙකක් තියෙනවා වගේ. ආන් එක හරි මැදින් බෙදුවම මුඛේ දෙපැත්තට වෙන්නේ. හරි? එතකොට ඒකේ තියෙනවා කෘන්තක. කෘන්තක දත් මෙහෙම තියෙනවා දෙකෙන් දෙකක්. ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ? අපේ මුඛේ එක අර්ධයක් ගත්තොත් ඒ එක අර්ධයක උඩු ඇන්දේ කෘන්තක දත් දෙකක් සහ යට ඇන්දේ කෘන්තක දත් දෙකක් පිටිනවා. ඊළඟ රදනක එකයි. ඒ කියන්නේ උඩු ඇන්දේ රදනක එකකුත් යට ඇන්දේ තව රදන දතකුත් පිටිනවා. ඊළඟට පුරස්චාරක තියෙනවා 2. ඒ කියන්නේ එක අර්ධයක් ගත්තොත් උඩු ඇන්දේ පුරස්චාරක දෙකකුයි යට ඇන්දේ දෙකකුයි පිටිනවා. ඊළඟට චාරක දත් තියෙනවා. කීයක් තියෙනවද? 3 කියනවා. 3. ඒ කියන්නේ අපේ මුඛේ එක අර්ධයක් ගත්තොත් උඩ ඇන්දේ දත් 3යි යට ඇන්දේ පුරස්චාරක දත් මේ චාරක දත් 3යි. බලන්නකොට ඔක්කොම උඩු ඇන්දේ මේ එක අර්ධයක් ගත්තොත් මෙතන 4යි
මෙතන 2යි 6යි මෙතන 4යි 10යි මෙතන 6යි 16යි. ඔය 16 දෙකක් ඔක්කොම 32යි. අනිත් අර්ධය ඔය ඉදලාම 32යි. බලන්න මේ මොකද්ද කරන්නේ? කෘන්තක දත්ත. අපි දන්නවා පොඩි කාලේ ඉගෙන තියෙනවා කෘන්තක වලින් කරන්නේ කැඩීම. දැන් බිස්කට් එකක් කනකොට වාලා බිස්කට් එක හක්කේ දාලා හපන්නේ නැහැනේ. බිස්කට් එක ඉස්සරහ ටිස් කරලා කඩන්නේ අපි. එහෙනම් කැඩීම සඳහා. කැඩීම සඳහා තමයි මේක තියෙන්නේ. දැන් ඔයාලා මොනවා හරි තව වෙනස් කන දේවල් බලනවා දැන් ඔය බයිට් ඔය තියෙන එක එක මුරුක්කු කනකොට යන හක්ක දාලා නෙමෙයි අපන් ඉස්සරහට දෙන්න අපන්නේ. කැඩීම. එතකොට දැන් ඔයාලා ගෙදර ඔයාලා මස් කනවා. අර කකුල් අඬර එහෙනම් කුකුල් අඬර මෙහෙම කන්නේ. එහෙම කරලා කන්නේ. එතකොට මේ මෙතෙන් තියන්නේ. මෙතෙන් තියන්නේ මොකද්ද? මේ තියෙන මේ රාදනක දත් වලට තියාගන්න. රාදනක දත් වල තියලා තමයි ඉරලා ගන්න. මස් ඉරාගෙන ඉස්සලා රාදනක දත්. ඊළඟට චාරක දත් වලින් කරන්නේ මොකද්ද? තලනවා. පුරස්චාරක දත් වලින් තලනවා. ඊළඟට ඒ තලුත ඊළඟට යවන කෙරෝලේ හක්කේ තියෙන චාරක වලදී ඒක හොඳට අඹනවා. මෙයා සැලීම සහ ඇදරීම කියන එක තියෙනවා. මෙයා හොඳටම අඹනවා. අවසානයේ අපි ඊට පස්සේ ආහාර ගුලිය කේකයත් එක්ක මිශ්‍ර කරලා දිවෙන් තල්ලු කරනවා ගතනිකාවට. තල්ලු කරපු ගමන් යා මොකද වෙන්නේ? අපි ජීවිකාවෙන් වැහෙනවා ශ්වාසනාලය දුක්ඛල පරිණාමයක අනසුවපේ. ඔක තමයි මුඛය තුල සිදුවෙන ක්‍රියාවලිය. හරි. ඒක මුඛය තුල සිදු වෙන්නේ ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය. හැබැයි යාන්ත්‍රික ජීර්ණයට අමතරව මුඛය තුල සිදු වෙනවා රසායනික ජීර්ණ ක්‍රියාවලිය. මේක ඔයාලා හොඳටම දන්නවා. බත් ටිකක් එහෙම නැත්නම් ඔය බත් ටිකක් තමයි හොඳ. බත් ටිකක් අරගෙන කටේ ටික වෙලා තියන් ඉන්නකො. බත් ටිකක් අරගෙන කටේ ටික වෙලා තියන් හිටියම. ඔයාලගේ කටට දිවට මොන වගේ දෙයක්ද දැනෙන්නේ? බත් ටිකක් අරන් කටේ ටික වෙලා තියන් හිටියම ඔයාලා දිවට දැනෙන්නේ මොකද්ද? පැණි රහ. පැණි රසයක් දැනෙනවා. ඇයි මේ පැණි රසක් එන්නේ? පැණි රසක් එන්නේ හේතුව මොකද්ද? පැණි රසක් එන්නේ හේතුව තමයි. බත් කියන්නේ පිස්තය. බත් කියන්නේ පිස්තය. එතකොට මේ අපේ කේතේ තියෙනවා ඇමයිලේස්. ඒ කියන්නේ අපි ඔය ටයලින් කියලා කියන හැම වෙලාවෙම කේත ඇමයිලේස්. ටයලින් කියලා කියනවා එන්සයිම් එකට. එහෙම නැත්නම් කේත ඇමයිලේස් කියලා කියනවා. හරිද? ටයලින් කියලා කියන එහෙම නැත්නම් කේත ඇමයිලේස් කියලා කියනවා. මම දැන් ටයලින් කියලා ලියන්නම්. පිස්තේ මත ටයලින් ක්‍රියා කරලා හැදෙනවා මොල්ටෝස්. ඕන පළවෙනි පාඩම ඕනේ නේද 10 වසර දැක්කද? අපි කාබෝහයිඩ්‍රේට් ගැන ඉගෙන ගත්තේ. මේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ඒ ඕනේ නේද මෙතෙන්දී? ප්‍රෝටීන් වර්ග, ලිපිඩ ඕවා ගැන ඕනේ වෙනවා. පළවෙනි පාඩමත් එක්ක මේක සම්බන්ධයක් තියෙනවා. අනිවාර්යෙන් අද මේ පාඩම ඉවරනාට පස්සේ ඔයාලා පළවෙනි පාඩම බලන්න ඕන. ජීවි රසායනික පදනම කියන පාඩම 10 වසර පළවෙනි පාඩම නැවත වතාවක් බලන්න. පෝෂක ද්‍රව්‍ය ටික මොනවාද? ඊළඟට ඔය මොනොසැකරයිඩ් වර්ග මොනවාද? ඩයිසැකරයිඩ් මොනවාද? පොලිසැකරයිඩ් මොනවාද? ඒවා බලන්න. ඊළඟ ප්‍රෝටීන හැදෙන්නේ කොහොමද? ලිපිඩ හැදෙන්නේ කොහොමද? ඒවා බලන්න අනිවාර්යෙන්. වැදගත් වෙනවා. මොකද ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඒවා ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් මෙතෙන් දෙන්නේ මොකද්ද? අපි පිෂ්ඨය ටිකක් කටේ තියන් ඉන්නවා. බත් ටිකක් කටේ තියන් ඉද්දී කටේ තියෙන කේට ඇමයිලේස් එහෙම නැත්නම් ටයලින් කියන එන්සයිම් නිසා එයා මොල්ටෝස් වලටපත් වෙනවා. මොල්ටෝස් වලටපත් වෙන නිසා තමයි අපිට පොඩි ඇයින් රසයක් දැනෙන්නේ. එහෙනම් මුඛය තුල ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය සිදු වෙනවා. ඊට අමතරව පිෂ්ඨය ජීර්ණය ආරම්භ වෙන නිසා රසායනික ජීර්ණයක් සිදු වෙනවා. හරි? දැන් එතකොට දැන් මම කිව්වා මුඛය තුල දැන් මේක හැපුවානේ ආහාර ගුලිය හපන හපද්දී යාන්ත්‍රික ජීර්ණය වෙනවා, කේතයත් එක්ක මිශ්‍ර වෙනවා, පිෂ්ඨය රසායන ජීර්ණය ආරම්භ වෙනවා. අවසානයේ මේක කේත ගුලියක්. මේ කේතය කියන්නේ බාස්මික ද්‍රාවණයක්. බාස්මික සහ නිකන් ලිස්සන සුළු ද්‍රාවණයක්. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවනේ කෙල කියන එක දන්නවනේ කොහොමද? ඒක බාස්මිකයි ඊළඟට ලිස්සන සුළු ද්‍රාවණයක්. දැන් මේක ආහාර ගුලිය එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? ආහාර ගුලිය නිකම්ම ලිස්සනවා. ආහාර ගුලිය නිකම්ම ලිස්සන ස්වභාවයක් එනවා. එතකොට මේ ලිස්සන ස්වභාවය ආවට පස්සේ මේ ආහාර ගුලිය හරි ලේසි මොකක් වෙන්නද? ආමාශය කරා යන්නේ. හරි?
මෙන්න මුඛ කුහරය. මේ තියෙන නාස් මාර්ගය, මේ නාහය, මේ මුඛය, හරිද? මෙන්න මේ විදිහට මේ මාර්ගය දෙකට බෙදලා තියෙනවා. මේ ඉස්සරහින් යන ශ්වාසනාලය. ඒ කියන්නේ අපි ආස්වාස ප්‍රාස්වාස කරන වාතය ගමන් කරන්නේ මේක හරහා ශ්වාසනාලය. මේක තමයි අන්නසෝතය. ඒක තමයි අන්නසෝතය. එතකොට මෙන්න මේ හරියේ පවතිනවා මෙන්න මේ පොඩි ඉන්ද්‍රියක්. අපි කිය මොකක් කියලාද ඔකට? පොඩි රසනිකා. අභිජීවිකා. ඔව්. දැන් ආහාර ගුලිය. මේ ආහාර ගුලිය මේ කටේ තියෙන ආහාර ගුලිය දිවෙන් තල්ලු කරනවා ගතනිකාවට. ගතනිකාව කියන්නේ ශ්වාසනාලය සහ ඒ ශ්වසන මාර්ගය සහ ආහාර මාර්ගය කියන දෙකම පොදු වෙච්ච කොටියද. මෙන්න මෙතනට එනවා. මෙතනට ආපු ගමන් මොකද වෙන්නේ? මෙතනට ආවම ප්‍රශ්නයක්. ඇයි? මේක ගියොත් ශ්වාසනාලය මැරෙනවා. ඇයි මේක අතර බත්තගෙම ගියොත් එහෙනම් මොකද වෙන්නේ? හුස්ම හිරලා මැරෙනවා. එතකොට මෙයා මේ ආහාර ගුලිය මෙතනට එනකොටම ඉබේටම මේ අපිජීවිකාව කියන මේ සමෙන් හැදිච්ච පටලෙන් මේ ඒකේ පෙත්ත වගේ පියනක් වගේ කොටසක් ඒක වැහෙනවා. දැන් ඔන්න ආහාර ශ්වාසනාලය වැහුණා. වැහිච්ච ගන්න ආහාර මැදයන්ම වගේ. මෙයාට උද්දාල මේක ලිස්සලා එනවා පාඩද අන්නසෝතේ එනවා. ඕන අන්නසෝතේ එනවා. එහෙනම් ගලනාලය කියලා අපි ඔකට කියන අන්නසෝතේ එහෙම නැත්නම් ගලනාලය කියලා අපි ඔකට කියනවා. හරි. දැන් මෙයා මේකෙන් වැහුණා. දැන් හිතන්නකෝ ඔයාලා බත් කන ගමන් කතා කරනවා කවුරුහරි. කතා කර කර කියව බත් කන. එක පාට පිටව කරේ අපි ඉස්කෝලේ ගියාගෙන පිටවර ගියාගෙන කමිනවා පිට කවුරුහරි හයියෙන් නැද පිටට ගහපු ගමන් අර බත් කන ටිකක් පීස් වෙනවා. ඒ මොකද වෙලා තියෙන්නේ? මෙයා කතා කර කණ්ඩ ගියාම මේ යම් අවස්ථාවක ආහාර ගිලී මෙතන තියෙද්දි මෙයා හුස්ම ගන්න පොඩි උත්සාහයක් ගන්නවා. මේ වෙලාවේදී හුස්ම ගන්නව නිසා අපිජීවිකාව හැරෙනවා. එතකොට මෙතන බත් ඇටෙද්දි බත් තියෙනවා. එතන මොකද වෙන්නේ? ওই බත් වලින් කොටසක් මේක අස්තර යන්න පොඩි උත්සාහයක් දරනවා. එතකොට තමයි අපේ එකපාර කැස්ස එන්නේ. ඒ අපේ ශ්වාසනාලය තුළට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වෙනකොට මෙයා එකපාර කැස්ස ඇති කරනවා. බැරිලා බැරිපුර ගියොත් එන්නේ ඒ නිසා මතක තියාගන්න කතා කර කන්න එපා. එතකොට මොකද වෙන්නේ? මේ ශ්වාසනාලයට යන්න පුළුවන් බත්තට. ඒ වගේම ටීවී බල බල කන්න එපා. ඒ කියන්නේ ටීවී බල බල කනකොට එකපාරම මොකද බයිට් දෙයක් දැක්කොත් එහෙම එකපාර හුස්ම ඩුක් ගාලා උඩට ඇදුනොත් එහෙම මොකද වෙන්නේ? මේ බත් ටික මෙහෙ යන්න පුළුවන් මැරෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ටීවී බල බල එහෙම නැත්නම් කට්ටියත් එක්ක එකතු වෙලා කෑ ගහ ආහාර ගන්න එපා කියලා කියන්නේ ඒ නිසා. ඉතින් හරි. දැන් මෙතනින් බේරිලා අපි ජීවිකාව උඩින් පැනලා අන්නසෝතේට ආහාරය ඇතුළු වෙනවා. අන්නසෝතේට ආහාරය ඇතුළු වුණාට පස්සේ අන්නසෝතේ කියන්නේ අමුතුම જાතිය භාණ්ඩයක්. ඒක නාලයක්. ඒක නලයක්. රබර් නලයක් වගේ. එහෙම නලයක් මේක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ. දැන් මෙතන යට තියෙන ආමාශය. මේ යට තියෙන ආමාශය උඹ බලන්න හරි. මේ යට තියෙන ආමාශය. හරිද? මේ ආමාශය ළඟ මෙතන තියෙන මේ වක්‍රපිදානය කියලා කොටසක්. ඒ කියන්නේ පේශියක් මේ තියෙන්නේ. ඒකෙන් මේක වහලා තියෙන්නේ. ලොක් කරන්නේ වහගෙන ඉන්නේ. ඒක වහගෙන ඉන්නේ. ඒ වගේම මේක මේ අන්නසෝතය නිකන් ස්ලෝම් බටයක් වගේ බටයක්ුත් නෙමෙයි. ස්ලෝම් බටයක් වගේ බටයක් නෙමෙයි. මේක මේ ආහාර මුකුත් යන්නේ නැතිව දැන් මේ වෙලාවේදී. මේ වෙලාවල මුකුත් ආහාර නැහැ. මේක මෙහෙම
මෙහෙම එකට එකතු වෙලා තියෙන්න හොඳයි. මෙහෙම එකට එකතු වෙලා තියෙන්නේ. නිකන් බටයක් කියලා හිතෙන්නේ නැහැ. මේක මේ වැහිලා වගේ තියෙන්නේ. එහෙම තියෙන හේතුවක් තියෙනවා. හේතුව තමයි දැන් ඔයාලා දන්නවනේ දැන් ඔයාලා වමනේ ගිහිල්ලා තියෙන ඕන තරම්. වමනේ ගියා කියමුකෝ. වමනේ ගියාට පස්සේ වමනේ කියන එක සුවඳයක් නෙමෙයි හරි ගඳයි. ඇයි ඒ? මේක ඇතුලේ තියෙන ආහාර එකට එකතු වෙලා එන්සයිම් වරක අනම් මනම් මහ උඩා ජාති තියෙනවනේ. නේද? ওই ජරවල් ඔක්කොම ටික එකට එකතු වෙලානේ තියෙන්නේ. දැන් ජරවල් කියන්න බෑද? එතකොට මොකද වෙන්නේ? ඒකේ තියෙන දුර්ගන්ධය අපේ මුඛයෙන් එළියට එන්න පුළුවන්. හරි අපේ තියෙන දුර්ගන්ධය මුඛයෙන් එළියට එනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම වැහිලා තියෙන්නේ. නිතරම මේකේ විරුද්ධ වෙලා නැහැ. අපි ආහාරය ගන්නකොට විතරක් ඒ ආහාරය අදාළ ආහාර ගුලිය විතරක් කියන්නේ අදාළ කොටස විරුද්ධ කරගෙන තමයි මේක ඇතුළට එළියට මේක ඔක්කොම වැහිලා තියෙන්නේ. තද වෙලා තියෙන්නේ. මෙතනින් එළියට මේක ඇතුළේ ජීර්ණය වෙන ආහාර මේ එළියට එන්න දෙන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. වමන යන්න આવොත් එහෙම තමයි මේක අනිත් පැත්තට යන්නේ. හරි. නැත්නම් මේක ඔක්කොම මෙහෙම එකට එකතු වෙලා තද වෙලා තියෙන්නේ. හරි මේක මේ වැහිලා තියෙන්නේ මෙතෙන්. දැන් එතකොට බලමු ආහාර ගුලියක් આવොත් මොකද වෙන්නේ කියලා. ආහාර ගුලියක් આવොත් මෙතන මොකද වෙන්නේ කියලා බලමු. ආහාර ගුලිය දැන් මෙතනින් මේ ආහාර ගුලිය මෙතනට ආවම. දැන් මෙන්න මෙතෙන් එනවා ආහාර ගුලිය. ඔය තියෙන ආහාර ගුලිය. මේ තියෙන ආහාර ගුලිය ඔන්න බලන්න. දැන් මේ වටේ තියෙන්නේ අනසෝතය. හරි. ආහාර ගුලියට යන්න මෙයා පොඩක් දෙපැත්තට දිග හැරි ඉඳ දිග තියෙනවානේ. මේ දෙපැත්තට උනා දැන් මෙයා. දෙපැත්තට වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී මොකද ගන්නවද වෙන්නේ? මේ යට තියෙන පේශිය මේ අනසෝතේ මේ ආහාර ගුලිය යටින් තියෙන කොටස මේ දෙපැත්තට ඈත් වෙනවා මේ. උඩින් ලං වෙනවා. උඩින් ලං වෙනවා. උඩින් නිකන් මිරිකෙනවා වගේ. උඩින් මිරිකෙනවා වගේ පහළට. යටින් ඈත් වෙනවා. උඩින් මිරිකෙද්දී යටින් ඈත් වෙනවා. හරිද? උඩින් තද වෙවි මිරිකෙනවා යටින් ඈත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආහාර ගුලිය එතකොට මොකද වෙන්නේ? ආහාර ගුලිය යන්නේ කොයි පැත්තටද? මේ උඩින් තත්ත්වයට වෙනවා. යටින් ඈත් වෙනවා. උඩින් තෙරපෙද්දී යටින් ඈත් වෙනවා. තෙරපෙනවා ඈත් වෙනවා. එතකොට උඩින් තෙරපෙන නිසා ආහාර ගුලිය පහළට යනවා. යටින් ඈත් වෙන ඉඩ දෙනවනේ. එතකොට මේක අත්ත වේගයෙන් පහළට යනවා. මෙන්න මේ ක්‍රියාවලිය කියන්නේ ක්‍රමාකුංචනය. මේ ක්‍රියාවලිය කියන්නේ ක්‍රමාකුංචනය. මේ ක්‍රමාකුංචන ක්‍රියාවලිය නිසා ආහාර ගුලිය යනවා ආමාශය දෙසට. දැන් ඔයාලට හොඳටම තේරෙනවා ඔයාලා බත් ටිකක් කාලා ගිල්ලම හරිද? බත් කාලා ගිල්ල ගම දඩස් ගාලා එකපාර බඩට වැටෙන්නේ නැහැ. හිමීට යන අපිට තේරෙන මේ ගොඩක හිමීට මේක යනවා පහළට. ඒ යන්නේ මේ ක්‍රමාකුංචන ක්‍රියාවලිය ඔස්සේ. ක්‍රමාකුංචන ක්‍රියාවලිය කියන එක වැදගත් ක්‍රියාවක්. හේතුව තමයි ක්‍රමාකුංචන ක්‍රියාවලිය නිසා අපි ගිලින ආහාරය යන්නේ ආමාශය දෙසට. අපි ගිලින ආහාරය ආමාශය දෙසට තමයි යන්නේ. වෙන පැත්තකට යන්නේ නැහැ. අපි ගිලින ආහාරය ආමාශය දෙසට තමයි යන්නේ. දැන් ඉතින් ඔයාලා කල්පනා කරද්දී අපි ගිලින ආහාරය ආමාශයට යන්නද වෙන කොහෙ යන්නද? නෑ මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් හිතන්නකෝ ඕක නිකන් බඩයක් වගේ තිබ්බනම් අපිට මේක දානකොට කරකලක් දාලා මෙහෙට වැටෙනවා. නේ? දැන් එතකොට ඔයාලා පොඩි කාලේ ඔයාලට බත් කවනකොට එහාට මෙහාට හැරි ඔයාලා දඟලනවා. සමහර වෙලාවට ඔළුවෙනුත් හිටගෙන ඉන්නවා. නේ? තමයි නිදාගෙන ඉඳි බත් කවනවා. දැන් මම ලේනින් ගන්නකො දඬු ලේනේ. දඬු ලේන කන්නේ කොහොමද? ඌ කකුල් දෙකෙන් එල්ලිලා ඔළුව පහතට තියාගෙන කන්නේ. දඬු ලේනකෙත් මේ වගේම තියෙනවා. ක්‍රමාකුංචනය වෙනවා. එතකොට උගේ ඔළුව පහළට තියෙන්නේ ආමාශය උඩ තියෙන්නේ. එතකොට එයා ගිලින ආහාරය උඩට යන්නේ. නැකද? එයාලා ගිලින ආහාරය වල යන්නේ උඩට. එතකොට උඩට යන්න පුළුවන් උනේ මොකක් නිසාද? මේ ක්‍රමාකුංචන ක්‍රියාව නිසා මතක තියාගන්න. එතකොට අපි මොන ඉරියව්වෙන් හිටියත් අපි මොන ඉරියව්වෙන් ඉඳලා ආහාරය ගිල්ලත් මෙන්න මේ ක්‍රමාකුංචන ක්‍රියාවලිය නිසා ආහාර ගුලිය කෙලින්ම යන්නේ ආමාශය දක්වා.
දැන් වතුරේ වගේ සතෙක් ගත්තොත් ඌත් අනිත් ඔළුවෙන් හිටගෙන කන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? ඌ ඔළුවෙන් හිටන් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. ආහාරය ක්‍රමකුංචනය වෙවි. ආහාර අර අනුසෝතේ ක්‍රමකුංචනය වෙලා ආහාරයේ ඉහළින් තියෙන ආමාශය දක්වා යොමු කිරීම වෙනවා. හරි. එහෙනම් දැන් ගොඩක් දේවල් කියලා දුන්නා. අපි මුඛය තුළ සිදුවන ආහාර ජීර්ණය ගැන ඉගෙන ගත්තා. හරිද? ඊළඟට මුඛය තුළ ආහාර යාන්ත්‍රික ජීර්ණය සිදු වුණාට පස්සේ ඊළඟට රසායනික ජීර්ණය කොටසක සිදු වුණාට පස්සේ ඊළඟට ආහාර ගුලිය කේටේ සමග මිශ්‍ර වෙලා දිවෙන් තල්ලු කරනවා ග්‍රසනිකාවට. ග්‍රසනිකාවේදී අපි ජීවිකාව මගින් ශ්වාසනාලය වහනවා. වැවුවට පස්සේ එයා කෙලින්ම ආහාර ගුලිය යනවා අනුශෝතයට. අනුශෝතයට ගියාට පස්සේ ක්‍රමාකුංචන කියන ක්‍රියාවලිය මගින් ඒ ආහාර ගුලිය ආමාශය දක්වා යොමු කිරීම සිදු වෙනවා. අපි ඒක ඉක්මනට ලියාගෙන. හරි. දැන් අපි ඕන ඉගෙන ගත්තා මුඛය තුළ සිදුවන ආහාර ජීර්ණය. මතක තියාගන්න මුඛය තුළ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ආරම්භ වෙනවා පළවෙනි වතාවට. ඔන්න බලන්න. මුඛය තුළ යාන්ත්‍රික ජීර්ණය සිදු වෙනවා. ඊට පස්සේ ඊට අමතරව රසායනික ජීර්ණයන් යටතේ මුඛය තුළ ඉස්සෙල්ලාම සිදු වෙන්නේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වීම. ඒක හොඳට වැදගත් කරුණු මතක තියාගන්න. කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ආරම්භ වන්නේ, ඒ කියන්නේ පිෂ්ඨයේ ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛය තුළදී. ඒක පිෂ්ඨය මත කේට ඇමයිලේස් එහෙම නැත්නම් ටයිලින් කියන එන්සයිම් එක ක්‍රියා කරලා මොල්ටෝස් බවට යපත් වීම සිදු වෙනවා. අන්න පළවෙනි රසායන ජීර්ණය එතෙන්දී. ඊළඟට දැන් මේ ආමාශය කියනවා මේක. ආමාශයට ආවට පස්සේ ආහාරය. හරිද? ආමාශයක බිත්ති මගින් ආමාශයේ තියෙන බිත්ති මගින් ආමාශයික යුෂ ආමාශයක යුෂ ශ්‍රාවය වෙනවා. මේ ආමාශයක යුෂේ තියෙනවා HCl අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා. ඊළඟට පෙප්සින් කියන එන්සයිම් එක තියෙනවා. ඊළඟට තියෙනවා රෙනින්. හැබැයි මේක තියෙන්නේ ලදරුවන්ගේ විතරයි. ඔයාලගේ නෑ, මගෙත් නෑ. ගෙදර චූටි බබාලා ඉන්නවනම් කිරිබොන කට්ටිය අවුරුදු දෙකේ අය කියන්නේ පොඩි චූටි බබාලා ඉන්නේ කිරිබොනයි. අම්මගේ කිරිබොනයි ඒ වයසයි. අවුරුද්දක් දෙකක් වගේ යන්නේ. එයාලගේ නෙමින් කියන එන්සයිම් එක තියෙනවා. පස්සේ ඒක නැතිලා යනවා. එතකොට ආමාශයික යුෂ සාව වෙන ආමාශයේ බිත්ති වලින් ඒකේ HCl අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා. පෙප්සින් කියන එන්සයිම් අනිවාර්යෙන් තියෙනවා. ලදරුවන්ගේ නම් රෙනින් කියන එන්සයිම් එක දකින්න ලැබෙනවා. දැන් මේ ආමාශයික යුෂය සමග මේ අපිට ආපු අර යාන්ත්‍රික ජීර්ණය වුණානේ අපි කටින් හපලා දාත්ත එක තියෙන ඒක. මේ ඔක්කොම මේක එකතු වෙලා මෙයා එහාට මෙහාට නිතරම ඒ කියන්නේ මේ ආමාශයක බිත්ති වල සිදුවන ක්‍රමාකුංචන ක්‍රියාව. ඒ කියන්නේ බිත්ති හැකිලෙනවා, දිග හැරෙනවා, හැකිලෙනවා, දිග හැරෙනවා. ආන්නේ වගේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය නිසා මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන ආහාරය තලපයක් වගේ ක්‍රීම් එකක් වගේ හැදෙනවා. බ්ලෙන්ඩර් කරා වගේ. හරිද? ඔයාලා නිකන් මෙහෙම හිතන්නකෝ. ඔයාලා ගන්න මේක shopping bag එක. shopping bag එකකට දාන්න වතුර ටිකක්, බත් ටිකකුත් දාන්න. ඔයාලා කන වෑංජන අනම්මන ටිකකුත් දාන්න. හරි? shopping කාර්යයක් අරගෙන මේ පොලිතින් බෑග් එකක් අරගෙන ඒක අතර බත් ටිකක්, වතුර ටිකක් අනම්මන ඔයාලා කන කෑම ටිකක් එහෙම ඔකට දාන්න. දාලා කට ගැට ගන්න. ගැට ගහලා ඔක නිකන් මේ අතින් මිරික කියන චරස් ගාලා මිරිකින් ටිකලා. මොකද වෙන්නේ?
පිළිහිතන කතාවක් කිව්වනේ. ඔක මිරිකෙලි කියනකොට මේක සම්පූර්ණ ඇතුලේ තියෙන දිය වෙලා කැඩ හැඩි වගේ වෙනවනේ. ඒක තමයි වෙන්නේ ආමාශය. ඔයාලා කොච්චර ඔයලා ලස්සනට මේ අදලා නම්මනම් කරලා ඔය එක જાති කෑම જાති ඉන්නේ එක හදලා තියෙන වෙඩින් වලට එහෙම ගියාමනේ ඒ මොනවා කරත් අවසානයේ කෑවට පස්සේ බඩට ගියාම මොකද වෙන්නේ? ආමාශයට ඔක්කොම එකයි. ඔයාලා කෑවේ රස දෙයක්ද වටිනා දෙයක්ද මොනවාද ඔක්කොම එකයි. මේ අද මොකද කරන්නේ? ආමාශය විස දැම්මා දාලා මේක එහාට මෙහාට කලකනවා. ඒ ක්‍රමාකුංචන ක්‍රියාවලියේදී පැය 3ක් විතර වෙනවා. ඒ කියන්නේ අපි ගන්න ආහාරය සාමාන්‍ය ආමාශය තුළ පැය 3ක කාලයක් හැදිලා තියෙනවා. පැය 3ක් විතර. මේ පැය 3 කියන එක අමතක වෙන්නේ නැතිද මම ඔයාලට හොඳ උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය ඉස්කෝලේ යනකොට උදේ සාමාන්‍ය 6:00 විතර බත් ගන්න. මොනවා හරි කන්නේ 6:00 විතර. 6:00 හෝ 7 කනවා. 6:00 කාලා ගියා කියමු ඉස්කෝලේ. ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නකොට ඔන්න රැස් වීමට ඉඳලා පළවෙනි පීරියඩ් එක දෙවෙනි පීරියඩ් එක ඉඳලා සාමාන්‍යයෙන් 9:00 වෙද්දි ඉන්ටර්වල් එක තියෙන 10:00 හැබැයි 9:00 වගේ වෙනකොට ඉන්න බෑ බඩගිනි. ඇයි බඩගිනි? ඇයි අපි කෑවේ 6:00 වගේනේ. පැය 3ක් ගිහිල්ලා. ඒ පැය 3 යනකොට මේ ආමාශය හිස් වෙනවා. එතකොට ආයෙත් මොන හරි කන්න ඕන කමක් ඇති වෙනවා. ආන්න ඒක එතකොට අර හොරෙන් ගිහිල්ලා කැන්ටින් එකට ගිහලා වඩයක් කියන්න ගිහලා ඉන්නේ. ඒ වෙලාව. එතකොට ඔන්න මෙන්න මේ ආහාරය මේක ඇතුලේ පැය 3ක් විතර කාලයක් තියෙනවා. ඒ පැය 3ක් කාලයක් පවතිනකොට මේ ආමාශය දිස්තියෙන් ඇතුළු වෙන මේ ආමාශික යුසය සහ මේ ආමාශය දිස්තිය තියෙන ක්‍රමාකුංචන ක්‍රියාවලිය නිසා මේ ආහාරයේ තලපයක් වගේ හැදෙනවා. ඒකට අපි කියනවා ආමලසය. හරි. ඒකට කියන්නේ අපි ආමලසය. ඒ ක්‍රීම් එක වගේ බ්ලෙන්ඩර් වෙච්ච ඒ කියන්නේ බ්ලෙන්ඩ් කරපු ආහාරයක් වගේනේ. ඒ ක්‍රීම් එක වගේ වෙච්ච ආහාරය අපි කියන්නේ ආමලසය. මේ ආමලසය එකවර නෙමෙයි. මෙතන තියෙනවා චක්‍රපිදාන වක්‍රපිදානයක්. ඒ කියන්නේ වලල්ලක් වගේ තියෙන පේශියක්. මේක මෙහෙම හිර කරලා තියෙන්නේ. මේ ආමලසය ටිකෙන් ටික එකපාර ඔක්කොම ටික චරෝස් කරලා මේකට දාන්නේ නැහැ. මේක ඇතුලේ ටික වෙලා කරගෙනවා චුට්ටක් කරස් කරලා ඉර දානවා. ආයෙ මේක ඇතුලේ ටිකක් කරගෙනවා හොඳට දියෙච්ච ටික චොස් කරලා ටිකක් මෙහාට දානවා. මේක ඇතුලේ කැරි තියෙනවා හොඳටම දියෙච්ච ටික ට්‍රාන්ස් කරලා මෙහාට දානවා. ටික මෙන්න මෙතනින් මේ 100 අකුරු වගේ නැමිච්ච කොටස මොකද්ද? ග්‍රහණීයට ඇතුළු කරනවා. මේ ආමාශයේ තියෙන ආමලසය ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික මේ ග්‍රහණීයට ඇතුළු කරනවා. එතකොට ආමාශය තුළ සිදුවෙන තව ක්‍රියාවලිය කිහිපයක් තියෙනවා. මොකද්ද? මේ ආමලසය හැදෙනකොට ඒකේ HCl කියන අම්ලය තියෙනවා, පෙප්සින් තියෙනවා, රෙනින් තියෙනවා. මේ පෙප්සින් රෙනින් දෙකෙන් සිදුවන ක්‍රියාව බලමු අපි. පෙප්සින් අදාළ වෙන්නේ ප්‍රෝටීන සඳහා. දෙකම පයන්නෙන් පටන් ගන්න. හරි? මතක තියාගන්න. පෙප්සින් ප්‍රෝටීන් සඳහා. හරිද? පෙප්සින් කියන එන්සයිම ප්‍රෝටීන මත ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් හදනවා. ඕන මතක තියාගන්න. ඕන නෝවා අනිවාර්යෙන් කඩපාඩමේ තියෙන්න ඕනේ. හරිද? පෙප්සින් තමයි මේ වැඩේ කරන්නේ. ප්‍රෝටීන මත ක්‍රියා කරන්නේ හැදෙන්නේ පොලිපෙප්ටයිඩ්. මම මෙතන ලියන්න. ප්‍රෝටීන මත පෙප්සින්. ප්‍රෝටීන මත පෙප්සින් ක්‍රියා කරනවා. ක්‍රියා කරලා හදනවා පොලිපෙප්ටයිඩ්. පොලිපෙප්ටයිඩ් කියන්නේ අර්ධ වශයෙන් ජීර්ණය වෙච්ච ප්‍රෝටීනයක්. ප්‍රෝටීන අර්ධ වශයෙන් ජීර්ණ වීම තමයි පොලිපෙප්ටයිඩ් කියන එක හැදෙන්නේ. එතකොට එහෙනම් මතක තියාගන්න ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශය තුළ. ප්‍රෝටීන ජීර්ණය ආමාශය තුළ ආරම්භ වෙනවා. රෙනින් මොකද කරන්නේ? රෙනින් තියනවා පොඩි ළමයිනේ. රෙනින් වලින් කරන්නේ කිරි කැටි ගැසීම. කිරි මත රෙනින් වර්ධනය කිරි මත රෙනින් ක්‍රියා කරලා කැට බවට පත් කරනවා. ගෙදර චූටි බබාලා ඉන්නවනම් දැකලා ඇති සමහරලාට අම්මා කිරි දීලා වෙලා ටික වෙලා ගියාම සමහරලාට මෙයාලා වමනේ දානවා. ඒ වමනේ දානකොට කිරි තියෙන්නේ කැට. ගල් කැට වගේ නෙමෙයි. අර වල ගන්න මුදුවපු කිරි තියෙන්නේ. ආන් ඒ වගේ කැට බවට පත් වෙලා කිරි කැට බවට පත් වෙනවා. ඒ කැටි බවට පත් වෙන්නේ රෙනින් වගේ. එහෙනම් කිරි කුඩා දරුවන්ගේ කිරි කැටි ගැසීම සිදු කරන්නේ රෙනින්.
හරි ආමාශය තුළ කිරි කැටි ගැසීම සිදු කරන රේණිය කියන්නේ කිරි කැටි ගැසීම සිදු වෙනවා නැත්නම් එදින යාට ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙන්න අපහසු ඒකයි කිරි කැටි ගැසීම සිදු වෙන්නේ පෙප්ටින් මගින් අපි හැමෝගෙම මොකද කරන්නේ අපි ගන්න ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම සිදු කරනවා එහෙනම් වන්න ආමාශය තුළ සිදුවන ආහාර ජීර්ණය ඔච්චරයි ආමාශය තුළ සිදුවන ආහාර ජීර්ණය ඔච්චරයි එහෙනම් මුඛය තුළ සිදුවන ආහාර ජීර්ණය වන්න ඉවර කරා දැන් ඉවර කරා ආමාශය තුළ සිදුවන ආහාර ජීර්ණය හරි අපි ඉක්මනට ලියාගමු නොතේරිච්ච දෙයක් තියෙනවා නම් ලියන අතර අහන්න මම ඉන්නවා හරි දැන් අපි ටික ආහාර ජීර්ණ පද්ධතියේ සංකීර්ණ කොටස් වලට එන්න හදන්නේ. දැන් ඊළඟ බලමු අපි සුද්ධාන්තයේදී සිදුවන ආහාර ජීර්ණය. සුද්ධාන්තයේ සිදුවන ආහාර ජීර්ණය ගත්තොත් එහෙම සුද්ධාන්තය තියෙනවා අපේ කොටස් තුනක්. හරිද? සුද්ධාන්තයේ කොටස් තුනයි. එකක් තමයි ආරම්භක ස්ථාන තමයි ග්‍රහණය. හරි. ඔක ආරම්භක ස්ථානය ග්‍රහණය. ඊළඟට තියෙනවා ශූන්‍යාන්තිකය. ඊට පස්සේ අවසාන කොටස අපි කියනවා ඒක ශේෂාංශකය. එතකොට මේවා ගැන වෙන වෙනම වැඩිපුර විස්තර සහිතව අධ්‍යයනය කරන්න ඔයාලට උසස් පෙළ ජීව විද්‍යාවේදී අවස්ථාව ලැබෙනවා. දැනට මෙහෙම කොටස් තුනක් තියෙනවා කියලා මතක තියාගන්න. හරි. අපේ සුද්ධාන්තය සාමාන්‍ය මීටර 7ක් විතර වගේ දිගයි. මීටර 7ක්. මීටර 6 කියන වෙලාවලුත් තියෙනවා. සාමාන්‍ය මීටර 7ක් විතර වගේ දිගයි. මීටර 7ක් කියන බලන්නකො අඩි වලින් ගත්තොත් අඩි කීයද? අඩි 25ක් විතර වගේ දිගයි නේ. දැන් හිතා ගන්න බෑනේ. අපේ ඔයාලගේ කුඩා බඩවැල දිග හැරලා ගත්තොත් එහෙම අඩි 25ක් විතර වගේ දිගයි. මීටර 7ක් විතර වගේ දිග නාලාකාර විරයක්. ඒකේ මුල කොටස තමයි ග්‍රහණීය කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ශුන්‍යාංශය ඊළඟට ශේෂාංශය කියලා. ඒ කොටස් තුනකට මෙහා බෙදලා තියෙනවා. එතකොට මේ ග්‍රහණීය කියන තැනදී ග්‍රහණීය මම ඉස්සෙල්ලා වලට පෙන්නනවා. කොතනද ග්‍රහණීය තියෙන්නේ? අර ආමාශයත් එක්ක මේ ආමාශය මෙහෙම තියෙනවා නම් මේ ආමාශයෙන් පස්සේ මෙන්න C අකුර වගේ මෙන්න මේ කොටසක් තියෙනවා. මේ ආව ගානේ ග්‍රහණීය කියලා කියන්නේ. මෙන්න මේ කොටස තමයි ග්‍රහණීය. මේ ග්‍රහණීයට හරිද? ග්‍රහණීයට අග්න්‍යාසය කියනවා අපේ අග්න්‍යාසය කොටසක් තියෙනවා. අග්න්‍යාසයෙන් එන ප්‍රණාලය මේකට සම්බන්ධ වෙනවා. හරිද? අග්න්‍යාසයෙන් එන ප්‍රණාලයත් මේකට සම්බන්ධ වෙනවා. ඊළඟ පිත්තාශයෙන් එන ප්‍රණාලයත් මේකට සම්බන්ධ වෙනවා. ප්‍රණාල දෙකක් නෙමෙයි එකකින් එන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ විදිහට තියෙනවා මේ අග්න්‍යාසය. ඊළඟට මේක එහා පැත්තේ අක්මාව තියෙනවා. අක්මාව මම නිකන් මේ කඩේකින් හඳුනනවා. ඔයගේ අක්මාව තියෙනවානේ. කඩේකින් යන අක්මාව. අක්මාවේ හදනවා පිත්‍යුෂ. ඒ පිත්‍යුෂ පිත්තාශයේ තමයි ගබඩා කරන්නේ. පිත්තාශයේ ගබඩා කරනවා. ඒ ගබඩා කරපු පිත්‍යුෂ පිත්තාශය මගින් එන්නේ මෙන්න මේ නාලයට තමයි සම්බන්ධ වෙන්නේ. මම මේ අඳින්නේ පිත්තාශය. මේ පිත්තාශය කියලා ගන්නකො. මෙන්න මෙතනට එකතු වෙන්නේ. මේ දෙකම එකතු වෙලා එක නාලයකින් තමයි මේ ග්‍රහණීය මේ එන්නේ මෙතනනේ. දැක්කද? අග්න්‍යාසයෙන් ඉඳන් එන නාලය පිත්තාශයෙන් ඉඳන් එන පිත්ත ප්‍රණාලයයි මේ දෙකම එකතු වෙලා තනි නාලයකින් තමයි ග්‍රහණය වෙන්නේ. ඔන්න ඒ කතාව මතක තියාගන්න. තනි නාලයකින් ග්‍රහණය වෙන්නේ.
හරි ඒ කියන්නේ අපි කියන්නේ අග්නාශයික ප්‍රණාලයයි ත්‍රිත්ව ප්‍රණාලයයි එකම විවරයකින් ග්‍රහණීයට විවෘත වෙනවා. හරි. එතකොට අග්න්‍යාසයෙන් එනවා අග්න්‍යාසයක යුෂ ඒවායේ ඒකේ වෙන වෙනම එන්සයිම් වර්ග තියෙනවා. පිත්තාශයෙන් එනවා පිත් යුෂ. හරි. පිත් යුෂ කියන එක තද කහ පාටයි. පිත් යුෂ කියන එක තද කහ පාටයි. දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ ඔයාලා මොන જાතියේ নানা ප්‍රකාර වර්ණවත් ආහාර ගත්තා අවසානයේ සියලුම දේවල් තනි පාටකට ආවේ මොකක් නිසාද? පිත්තාශයෙන් ආපු පිත් යුෂ එක තද කහ පාට වර්ණකයක් වගේ. හරිද? ඒ වර්ණය තමයි ඉතින් ඉහාට ඔයාලගේ ආහාර ලැබෙන්නේ. එතකොට මේ පිත් යුෂ බාස්මිකයි. පිත් යුෂ බාස්මික. එතකොට ආහාරයේ බාස්මික මාධ්‍යයක් ඇති කරනවා පිත් යුෂ. ඒ වගේම පිත් යුෂට පුළුවන්කම තියෙනවා ලිපිඩ තෛලෝදීකරණය කරන්න. ඒක තමයි වැදගත්ම දේ. තෙල්. එහෙම නැත්නම් ලිපිඩ තෛලෝදීකරණය. තෛලෝදීකරණය කියන්නේ කවදාවත් තෙල් වර්ග ජලයේ දිය වෙන්නේ නැහැ. තෙල් කියන එක ජලයේ දිය වෙන්නේ නැහැ. තෙල් ජලයේ දිය වෙන්නේ නැහැ. තෙල් ජලයේ විතර පාවෙනවා. තෛලෝදීකරණය කරනවා කියන්නේ මේ තෙල් ඉතා සියුම් අංශු බවට කඩනවා. සියුම් අංශු බවට පත් කරලා ජලයේ මිශ්‍ර කිරීමේ හැකි තත්ත්වයට පත් කරනවා. එතකොට මේ ජලයත් එක්ක තෙල් දිය වෙනවා. ඒක තෛලෝදීකරණය කියලා කියන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් ලිපිඩ ජලයේ දිය වෙන තත්ත්වයට පත් කරනවා කියලා තමයි මේ සරලව කියන්නේ. ඇත්තටම වෙන්නේ මොකද්ද? පිත් යුෂ මගින් අර ලිපිඩ අණු කැලි වලට ගලවලා සියුම් අණු ගොඩක් බවට පත් කරලා ජලය පුරා මේක පැතිරලා යනවා. එතකොට හිතෙන්නේ ජලයේ දිය වුණා වගේ. ඒක තමයි පිත් යුෂ මගින් කරන කාර්යය. හරි. එහෙනම් ඔන්න අපි දැන් කුඩාංශ සුද්ධාන්තය ගැන ඉගෙන ගන්නේ. සුද්ධාන්තේ මීටර 7ක් විතර දිගයි. එතකොට ඒක ග්‍රහණීය ශුන්‍යාංශික සහ තේසාංශික කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට මේ ග්‍රහණීයේදී අග්න්‍යාසික ප්‍රණාලය සහ පිත්ත ප්‍රණාලය කියලා දෙකම තනි ප්‍රණාලයකින් ග්‍රහණීයට විවෘත වෙනවා. ඊට අපි ගත්තා පිත් යුෂේ කාර්යය දැන් මොන ඉගෙන ගත්තා. පිත් යුෂ වලින් කරන්නේ මොකද? ආහාර බාස්මික මාධ්‍යයක් බාස්මික ස්වභාවයක් ඇති කරනවා. ඒ වගේම ලිපිඩ එමන් තෙල් තෛලෝදීකරණය සිදු කරනවා. ඒ මොකද කරන්නේ? ඒ පිත් යුෂෙන් කරන කාර්යය. ඊළඟට අග්න්‍යාසය. අග්න්‍යාසයෙන් එනවා අග්න්‍යාසික යුෂ. හරි. අග්න්‍යාසික යුෂේ තියෙනවා එන්සයිම් වර්ග තුනක්. අට පාඩම් කරලා තියාගන්න ඕනේ. එන්සයිම් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ට්‍රිප්සින්, ආයි තියෙනවා ඇමයිලේස්, ආයි තියෙනවා ලයිපේස්. ඕන මතක තියාගන්න. ට්‍රිප්සින් තියෙනවා ඔන්න එකක්. ට්‍රිප්සින්. හරිද? ඊළඟ දෙවෙනි එක ඇමයිලේස්. තුන්වෙනි එක ලයිපේස්. ඔන්න කඩපාඩම් කරලා තියාගන්න ඕනේ. හරි. පිත් යුෂෙන් කරන කාර්යය ටික ඊට පස්සේ මේ අග්න්‍යාසික යුෂෙන් කරන අග්න්‍යාසික යුෂෙන් එන්සයිම් ටික ඊට පස්සේ බලමු අපි ඒක දින කාර්යය ටික. මේක අද්දා ලියාගෙන ඊළඟට ඉක්මනට යන්න. හරි. දැන් මේ තියෙන්නේ අග්න්‍යාසික යුෂයේ තියෙන එන්සයිම් ටික. කඩපාඩම් කරලා තියනවා. ට්‍රිප්සින්, ඊළඟට ඇමයිලේස්, ඊළඟට ලයිපේස්. හරි. ට්‍රිප්සින් තියෙනවා, ඇමයිලේස් තියෙනවා, ලයිපේස් තියෙනවා. හරි. දැන් බලමු එක එකකින් මොකද්ද වෙන්නේ කියලා. හරි. අපි දැන් ප්‍රෝටීන් තිබ්බා. දැන් ආමාශය තුල මේ පෙප්සින් මගින් ප්‍රෝටීන අර්ධ වශයෙන් ජීර්ණය ආරම්භ කළා. හරිද? ඒ කියන්නේ දැන් අපි ගන්න ආහාරයේ ප්‍රෝටීන් වලින් කොටසක් ආමාශය තුළ ජීර්ණය වෙනවා. හැබැයි ඔක්කොම ජීර්ණය වෙන්නේ නැහැ. නිකන් ජීර්ණය ආරම්භ වුණා විතරයි. ඒක සම්පූර්ණ නැහැ. ඒ සම්පූර්ණ නැති නිසා තමයි මේ අග්න්‍යාසික යුෂයේ ට්‍රිප්සින් තියෙන්නේ. ට්‍රිප්සින් මගේ මොකද කරන්නේ? අපි ගත්ත ආහාරයේ තියෙන ප්‍රෝටීන සියල්ලම. අපි ගන්න ආහාරයේ තියෙන ප්‍රෝටීන සියල්ලම. ඒ කියන්නේ ආමාශය තුලදී ඒක ජීර්ණය වුණාද නැද්ද කියන එකට ගැටලුවක් නැහැ. ජීර්ණය වුණා නම් ප්‍රශ්නයක් නැහැ. ජීර්ණය වෙනා නැත්නම් ඊටු ප්‍රෝටීන සියල්ලම පොලිපෙප්ටයිඩ් වලට පත් කරනවා.
ඕන බලන්න. ඒක එයා ඒ කවුද වැඩි කරන්නේ? කවුද ඒක කරන්නේ? ට්‍රිප්සින්. ඒ කරන්නේ ට්‍රිප්සින්. හරි එතකොට එයා මොකද්ද? ප්‍රෝටීන ඔන්න. මේ ගාම ලියා ගන්න. එතකොට අවශ්‍ය නැහැ. ප්‍රෝටීන මත ට්‍රිප්සින් ක්‍රියා කරනවා. හැදෙනවා පොලිපෙප්ටයිඩ්. පොලිපෙප්ටයිඩ් හැදෙනවා. ඇමයිලේස් කියන එක අපි මීට කලින් දන්නවා. අපි 10 දිත් දන්නවා ඇමයිලේස්. මත පරීක්ෂණ වලට එහෙම ගත්තේ අපි අර අයිඩින් අර මේ එන්සයිම් ගැන කතා කරද්දී පිච්ච දාවනයක් හදලා ඇමයිලේස් දාලා ඊට පස්සේ අයිඩින් දානවා විනාඩි 5න් 5ට කියලා මතකද? එimhe දැන් කේටේ ගැන කතා කරද්දී මුඛය තුලදී මේ ඇමයිලේස් ගැන කතා කරන්නේ කේට ඇමයිලේස්. එතකොට මුඛය තුලදී කේට ඇමයිලේස් එක්ක පිෂ්ඨය ක්‍රියා කරලා මොල්ටෝස් බවට පත් වුණාට ඒක සම්පූර්ණ ක්‍රියාවලියක් නෙමෙයි. ඒක යන්තම් කොටසක් ජීර්ණය වෙනවා. ජීර්ණය වෙච්ච නැති පිෂ්ඨය ගොඩාක් තියෙනවා. ආන්ගේ පිෂ්ඨය සම්පූර්ණයෙන්ම මොල්ටෝස් බවට පත් කිරීම සිදු කරනවා. කොයිද? මෙන්න මේ ග්‍රහණියේදී අග්න්‍යාසීක යුෂමගි. හරි. එතකොට මෙතෙන් දෙන්නේ පිෂ්ඨය. පිෂ්ඨය ඇමයිලේස් එක ක්‍රියා කරනවා. ක්‍රියා කළ සම්පූර්ණයෙන් මේ ටික මොල්ටෝස් කරනවා. ඕනෑ මොල්ටෝස් බවට පත් කරා. හරි. දැන් බලන්න ප්‍රෝටීන් එක හරි පිෂ්ඨය හරි දැන් ලිපිඩ ඉතුරු. බලන්න ප්‍රෝටීන ආහාර දෙන ප්‍රධාන පෝෂක වර්ග තමයි ප්‍රෝටීන ඊළඟට කාබෝහයිඩ්‍රේට් ඊළඟට ලිපිඩනේ. එහෙම තියෙන්නේ. එහෙනම් මේ ප්‍රෝටීන් ටික හරි මේ කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය. දැන් ලිපිඩ. ලිපිඩ කිව්වම නිකම්ම ලිපිඩ නෙමෙයි මෙතෙන්ට ඕනේ තෛලෝදීකృత ලිපිඩ. අන්න මතක තියාගන්න. තෛලෝදීකృత ලිපිඩ. කවුද මේ තෛලෝදීකృత ලිපිඩ කියන්නේ මොනවාද? තෛලෝදීකృత ලිපිඩ හැදුවේ කවුද? අපි ගන්න ආහාර තෛලෝදීකృత නෑනේ. මේ තෛලෝදීකృత ලිපිඩ හැදෙන්නේ පිත්තුෂ නිසා. මතක තියාගන්න. ඉස්සෙල්ලා මම කිව්වේ පිත්තුෂ මගින් ලිපිඩ තෛලෝදීකරණය කරනවා කියලා කිව්වේ. මේක. ඒ කියන්නේ පිත්තුෂත් එක්ක මිශ්‍ර වෙලා ජලයේ දියවෙන තත්ත්වයට පත් වෙච්ච ලිපිඩ. එහෙම නැත්නම් ඉතා සියුම් අංශු බවට පත් වෙච්ච ලිපිඩ. ඒක තමයි තෛලෝදීකృత ලිපිඩ කියන්නේ. තෛලෝදීකృత ලිපිඩ මත විතරයි මේ ලයිපේස් ක්‍රියා කරන්න පුළුවන්. ලයිපේස් ඊට මොකද වෙන්නේ? තෛලෝදීකృత ලිපිඩ මත ක්‍රියා කරලා එයා කෙලින්ම මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා. මේද අම්ල හා ග්ලිසරෝල් මෙතනින් ඉවරයි වැඩේ. ලිපිඩ සම්පූර්ණයෙන්ම ජීර්ණය කළ ඉවරයි. ආයේ තෛලෝදීකృత ලිපිඩ ලයිපේස් මත ක්‍රියා කරා ග්‍රහණියේදීම එයා ගැල ගැල අවසන් කරා. හැබැයි තාම ප්‍රෝටීන වල කොටස් ඉතුරුයි. ඒවා ඉස්සරහට අපි කතා කරමු. හරි මේක ඉක්මනට ලියාගෙන අපි මෙතනින් අද නතර කරමු අපි. මේ ග්‍රහණියේදී සිදුවන ආහාර ජීර්ණය එතකොට නේ සුද්ධාන්තයේ සිදුවන ආහාර ජීර්ණයේදී ග්‍රහණියේදී අපිට අග්න්‍යාසික විෂත් එක්ක මේ 16 ඇමයිලේස් ලයිපේස් කියන එන්සයිම් තුන එකතු වෙනවා. එතින්දී ප්‍රෝටීන මත ට්‍රිප්සින් ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් හැදෙනවා. පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියා කරලා එයා මොල්ටෝස් බවට පත් වෙනවා. තෛලෝදීකృత ලිපිඩ මත ලයිපේස් ක්‍රියා කරලා මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙනවා. ඒක ලිපිඩ ජීර්ණය මෙතනින් අවසන් වෙනවා. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වුණා කියලා කියන්නේ ජීර්ණය අවසන් නෙමෙයි අර්ධ ජීර්ණයක් තියෙන්නේ. පිෂ්ඨය මොල්ටෝස් වුණා කියලා කියන්නේ තව මේක ඉස්සරහට ජීර්ණය වෙන්න ඉතුරුයි. හරිද? ඒ කියන්නේ මොනොසැකරයිඩ් බවට පත් වෙන්න තව ඕනේ. එහෙමනම් මේ ඉතුරු ටික ඊළඟ කොටසට අපි ඉගෙන ගමු. හරි. එතකොට දැන් අද ඔයාලට 6 වෙනි පාඩම පටන් ගත්තා. මානව දේහ ක්‍රියාවලිය යටතේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන අපි කතා කරේ. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික අපි ඉගෙන ගත්තා. අපි නම් කරන් ඉගෙන ගත්තා. ඊළඟට ආහාර ජීර්ණ ක්‍රියාවලිය පටන් ගත්තා. මුඛය තුළ සිදුවන ආහාර ජීර්ණය අපි ඉගෙන ගත්තා. ආමාශය තුළ සිදුවන ආහාර ජීර්ණය ඉගෙන ගත්තා. ඊළඟ සුද්ධාන්තයේ සිදුවන ආහාර ජීර්ණයේ මුල් කොටස. ඒ කියන්නේ ග්‍රහණීය තුලදී අග්න්‍යාසික යුෂ සහ පිත්තුෂ එකතු වෙලා සිදුවන ක්‍රියාවලිය අපි අනාදී ඉගෙන ගත්තා. අපි ඉරිදට ඊළඟ දවසේදී අපි උත්සාහ කරමු පුළුවන් තරම් ශ්වසන පද්ධතිය
සම්පූර්ණයෙන් අවසන් වන තරමටම ඉවර කරගන්න උත්සාහ කරමු. ඔයාලා හයිනි පාඩම හොඳට බලාගෙන ඉන්න. සම්පූර්ණ උත්තරයක් හරි කමන්නේ බලන්න. එතකොට ඔයාලට තව ටිකක් හොඳට උගන්න දේ පැහැදිලි වෙයි. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් 9න් පස්සේ WhatsApp කරන්න, කෝල් කරන්න, ඩබල් වරේ ඕන වෙලාවක කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. හරි මට 10 පන්තිය පටන් ගන්න තියෙන නිසා එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.